කියලා පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පදාර්ථයේ ගුණ කියන පාඩමේ දුෂ්ටාවිතාව කියන කොටස. අපි බලමු මේ මොකද්ද මේ දුෂ්ටාවිතාව කියන්නේ කියලා. අපි දන්නවා දැන් ඝන වස්තුවක් අපි හිතමු මෙහෙම මේසයක් මත මොකක් හරි පෙට්ටියක් තියලා මෙයා ඇදගෙන යනවා කියලා හිතන්න. ඒතර අපි යාන්ත්‍ර විද්‍යාවේ පාඩමේදී ඉගෙන ගත්තා මෙයා මත ඝර්ෂණ බලයක් යෙදෙනවා. අපි හිතමු මෙහෙම P කියලා බලයකින් ඇදගෙන යද්දි මෙයාට යන්න එපා කියලා ඝර්ෂණ බලයක් යෙදෙනවා මෙහෙම. දැන් ඕක ඝන වස්තු වල විතරක් නෙවෙයි. දැන් අපි හිතමු මෙහෙම තරලයක් තියෙනවා. අපි හිතමු ද්‍රවයක් තියෙනවා කියලා. එතකොට අපි හිතමු මෙහෙම භාජනයක ද්‍රවයක් පුරවලා තියෙනවා. එතකොට මේ ද්‍රවයේ මත පිට වස්තුවක් තියලා මෙයාව මෙහෙම ඇදගෙන ගියොත් මෙයා මත බලයක් ඇති වෙනවා. මේ ද්‍රවයේ මගිනුත් මෙයා මත බලයක් ඇති වෙනවා. ඒත් ද්‍රවයේකුයි ඝන වස්තුවකුයි මත. ඒ වගේම අපි හිතමු මෙහෙම දැන් ගංගාවක ජලය ගලා යනවා. මේ ගංගාවේ මෙහෙම ජලය ගලා යනවා මේ පැත්තට. ඒතර අපි කියනවා මේ ජලය එකම ප්‍රවේගයෙන් නෙවෙයි ගලාන යන්නේ. මේ ජලය ගලාන යනවා කියන්නේ ස්තර වශයෙන්. ඒ කියන්නේ මේ උඩම ස්තරේ යම් මේකකින් යනවා. ඊට පස්සේ යට ස්තරයක් තියෙනවා. මෙහෙම ස්තර තියෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මේ පහළම තියෙන ස්තරේ ඇත්තටම වේගය අඩුයි. ඔහොමම උඩට යන්න යන්න වේගය වැඩි. ඒතර උඩ හරිය තමයි වේගය වැඩිම තියෙන්නේ. පහළට යන්න යන්න වේගය අඩු වෙනවා. හරි. එතකොට අපි බලමු මෙයාගේ වේගය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලපුවාම අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු ගඟේ පතුලේ ඇත්තටම ප්‍රවේගයක් නැහැ වගේ. ඊට පස්සේ මෙතනින් උඩට යන්න යන මම අර කියපු විදිහට එන්න එන්න ප්‍රවේගය වැඩි වෙනවා. අපි හිතමු මෙතනදී මෙහෙම ප්‍රවේගයක්. එතනින් තව ටිකක් යද්දි මෙහෙම ප්‍රවේගයක්. තව ටිකක් යද්දි මෙහෙම ওই විදිහට ප්‍රවේගය වැඩි වෙනවා. ඒතර මොකද වෙන්නේ මේ ගැඹුර යටම ලක්ෂයේ ඉඳන් උඩට යද්දි මං කිව්වා ස්තර වශයෙන් යන්නේ ඒ ස්තරවල එක එක ප්‍රවේග තියෙනවා. උඩට යන්න යන ප්‍රවේගය වැඩි වෙනවා. ඒතර බලන්න මෙතන වෙන දේ. දැන් අපි මේ ස්තර දෙක ගත්තාම මේ උඩ ස්තරයේ වේගය වැඩි. යට ස්තරයේ වේගය අඩුයි. ඒතර මට කියන්න පුළුවන් මේ ස්තර දෙක අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. මොකද මූව පාස් කරන මූව යන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? අර මෙතන කියපු දෙයම මෙතනට එනවා. මොකද්ද? ඝර්ෂණ බලය එනවා මේ ස්තර දෙක අතර. අන්න ඒකට අපි නමක් දෙනවා දුෂ්ටාවී බල. දුෂ්ටාවී බල කියනවා. අත්‍තරම මේක මොකක්ද එහෙනම්? ඝර්ෂණ බලයක්. ස්තර අතර සාපේක්ෂ චලිතය නිසා ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා දුෂ්ටාවී ඝර්ෂණ බල කියලා. හරි. දැන් අපි මේ පාඩමේදී කතා කරන්නේ මේ දුෂ්ටාවී ඝර්ෂණ බල කියන්නේ මොකක්ද කියලා දැන් ඉගෙන ගත්තා. මේ වගේ විශාලත්වයේ මොකද වෙන්නේ? ඒ වගේ දේවල් තමයි අපි ඊට පස්සේ මේ බල වලට බලපාන්නේ මොනවද? ද්‍රවයේ ස්වභාවය බලපානවද? ඒ වගේ දේවල් තමයි අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ. හරි. ඒතර අපි මේ පාඩමේදී මුලින්ම අපට වචන දෙකක් එනවා. ස්පර්ශීය ප්‍රත්‍යාබලය සහ ප්‍රවේග අනුක්‍රමණය කියලා. අපි දැන් මේ වචන දෙක ඉගෙන ගන්න යන්නේ. හරි. අපි බලමු මොකද්ද මේ ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ කියලා. මම දැන් පොඩි ප්‍රස්තාරයක් අදිනවා. මොකද්ද මේ ප්‍රස්තාරය අදින්නේ? මේ ගැඹුරත් එක්ක කොහොමද මෙයාලගේ වේගය වෙනස් වෙන්නේ කියලා. හරි. මේ මතු පිට ගැඹුරු බිඳුවයි. අපිට තියෙනවා ලොකු ප්‍රවේගයක් තියෙනවා මේ. ඊට පස්සේ ගැඹුරු උපරිම වෙනවා. අපි හිතමු යම් තැනකට එනවා. එතනදී ප්‍රවේගය බිඳුව වෙලා තියෙනවා. ඊට පස්සේ බලපුවම අපිට තියෙනවා මේ ගැඹුර වැඩි වෙන්න ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් ගැඹුරු බිඳුවේදී ප්‍රවේගය වැඩි, ගැඹුර වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙනවා. එතකොට මේ ප්‍රස්ථාරය ඇඳපුවම මෙන්න මෙහෙම එකක් එනවා. හරිනේ? එතකොට අපි මේකට කියනවා මේ ගැඹුරත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය අඩු වෙනවා. අපි එහෙනම් මෙතන කියනවා ප්‍රවේග අනුක්‍රමණයක් තියෙනවා කියලා. මොකද? ප්‍රවේග අනුක්‍රමණයක් තියෙනවා. ප්‍රවේග අනුක්‍රමණයක් තියෙනවා කියලා කියනවා. හරි. එහෙනම් අපිට මේ ප්‍රවේග අනුක්‍රමණය ලියන්න පුළුවන්. ප්‍රවේග අනුක්‍රමණය
අපිට ලියන්න පුළුවන් මෙහෙම. අපි හිතමු මේ තැනදී ප්‍රවේගය v1 කියලා ගමු. මේ වගේ තැනකදී ප්‍රවේගය v2. අපි හිතමු මේ ටිකට අදාළ ගැඹුර d කියලා හිතන්න. right. එහෙනම් මෙතනයි අතර ප්‍රවේග වෙනස. අපිට ලියන්න පුළුවන් v1 ඍණ v2. හරි. ඊට පස්සේ මම මේක බෙදනවා දුරේ. එහෙම නැත්නම් මේ ගැඹුරේ. ඒතර මට එනවා 1 මීටරයක් පල්ලෙහාටදී කොච්චර ප්‍රවේග වෙනසක්ද? අපි හිතමු දැන් මෙතන හරි ප්‍රවේග වෙනස 10යි. අපි හිතමු මීටර 2කදී. එහෙනම් මට පැහැදිලිව තියෙනවා 1 මීටරයකදී මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේග වෙනස 5ක් වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ප්‍රවේග වෙනස ගැඹුරෙන් බෙදනවා. ඔන්න අපි එක කියපු එකක් ආවා. මොකද්ද? ප්‍රවේග අනුක්‍රමණය කියන එක දැන් අපි ඉගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? ස්පර්ශීය ප්‍රත්‍යාබලය කියන එක. මොකද්ද? ස්පර්ශීය ප්‍රත්‍යාබලය. දැන් අපි බලමු මොකද්ද මේ ස්පර්ශීය ප්‍රත්‍යාබලය කියන්නේ කියලා. හරි. දැන් අපි කතා කරා මෙයාලා චලනය වෙන්නේ මොකද්ද? ස්තර වශයෙන්. හරි. ඔන්න මම එක ස්තරයක් ඇඳා. මම මේක අර 3D එක පේන විදිහට ඇඳපුවා මෙන්න. මෙහෙම ස්තරයක් විදිහට යන්නේ කියලා හිතන්න. කොහොම යනවා? අපි හිතුව මේ තියෙන ගගේ පතුල. ඒතර මෙතන යට ස්තරයක් තියෙනවා. ඒක උඩ තව ස්තරයක් තියෙනවා. කොහොම ස්තර යනවා. ඒතර අපි හිතුව මෙයාලා චලනය වෙන්නේ මේ පැත්තට නම්. මෙයා මත ඝර්ෂණ බලයක් එනවා අනිත් පැත්තට. මොකද වෙන්නේ? හැම වෙලේම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ චලනය වෙන්න එපා කියලා. හරි. අපි හිතමු එහෙනම් මෙහෙම F කියලා ඝර්ෂණ බලයක් එනවා. හරි. දැන් අපි හිතමු මේ ස්තරය කියන්නේ නිකන් තලයක්. අපි හිතමු මේක තහඩුවක් වගේ කියලා හිතන්න. තහඩු සෙට් එකක් තියෙනවා. එක තහඩුවක් මත අනිත් තහඩුව චලනය වෙනවා. ඔය වගේ දෙයක්. හරි. එහෙනම් මෙන්න මේ තහඩුව මත ඝර්ෂණ බලයක් එනවා F කියලා. අපි හිතමු මෙයාගේ වර්ගඵලය A කියලා හිතන්න මේ තහඩුවේ වර්ගඵලය. එහෙනම් මට කියන්න පුළුවන් මෙහෙම. මේ සම්පූර්ණ A වර්ගඵලයක් තියෙන කොටසක් චලනය වෙද්දී තමයි F කියලා ඝර්ෂණ බලයක් ආවේ. එහෙනම් අපට හොයන්න පුළුවන් ඒකක වර්ගඵලයක් මත ඝර්ෂණ බලය කොච්චරක්ද? ඒක මට සරලව තේරෙනවා F බෙදීම A කියලා. අන්න ඒකට කියන නමක් තමයි මේක. ස්පර්ශීය ප්‍රත්‍යාබලය. හරිද? A වර්ගඵලයක් තියෙන තහඩුව මත F බලයක් ආපුවම මට කියන්න පුළුවන් ඒකක වර්ගඵලයක් මත යෙදෙනවනේ මේ ඝර්ෂණ බලය. අන්න ඒකට අපි මෙතන නමක් දෙනවා ස්පර්ශීය ප්‍රත්‍යාබලය කියලා. ඔන්න අපේ දෙවෙනි මාතෘකාව. දෙවෙනි කොටසත් ඉවරයි. හරි. අපි ඊට පස්සේ බලනවා මේ කට්ටිය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඒතර ඔය පිළිවෙල ඉස්සරෝම නිව්ටන් පරීක්ෂණ කරා. කරලි වෙරලා මොකද කරන්නේ? එයා එක එක ද්‍රවය අරන් බලනවා. ඊට පස්සේ යාට ප්‍රවේග අනුක්‍රමණය වෙනස් කරන්න පුළුවන් කොහොමද? මේ මෙතන ගලා යන ප්‍රවේගය වැඩි වුණාම මේ ප්‍රවේග අනුක්‍රමණය ඉබේම වෙනවා. මේ ගැඹුර නියතව තියාගෙන ප්‍රවේගය වැඩි කරන ප්‍රවේග අනුක්‍රමණය වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ එක එක ද්‍රව ආරම් ප්‍රැක්ටිකල් කරා. කරපුවාම අඳුරගෙන තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක්. ඒතකොට මේ ස්පර්ශීය ප්‍රත්‍යාබලය කියන එක න අනුලෝමව සමානුපාතික වෙනවා කියලා හොයන්න තියෙනවා මෙන්න මේ ප්‍රවේග අනුක්‍රමණයට. හරි. ඕකට අපි කියනවා නමක් නිව්ටන් සමීකරණය කියලා. එහෙනම් අපිට ওই තිරයේ දිස්සෙන ආකාරයට නිව්ටන් සමීකරණය මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? ආස්තරීය ප්‍රවාහයක හැසිරෙමින් ගලා යන ද්‍රවයක අනුයාත ස්තර දෙකක් අතර පවතින ස්පර්ශීය ඝර්ෂණ බලයේ හේතුවෙන් ඇතිවන ස්පර්ශීය ප්‍රත්‍යාබලය. ඒක තමයි අපි මෙච්චර කතා කරේ. එම ස්තර අතර වූ ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝම ලෙස සමානුපාතික බව තමයි මේකෙන් කියන්නේ. හරි. අපි එන මේක නිකන් ලියන්න පහසු වෙන්න මම මෙහෙම දානවා මෙහෙම. F බෙදීම A අනුලෝමව සමානුපාතිකයි ඩෙල්ටා V බෙදීම D. මේ ඩෙල්ටා V වලින් කියන්නේ ප්‍රවේග වෙනස. හරි. අපි මේ වගේ අනුලෝම එකක් දැක්ක ගමන් අපි මේව සමීකරණයක් බවට පත් කරගන්නවා. හරි. සමීකරණයක් බවට පත් කරන්න එහෙනම් මොකද කරන්න ඕන? නියතයක් දාන්න ඕන. අපි එහෙනම් මෙතන නියතයක් දානවා. ඒකට අපි කියනවා ඊට කියලා. ඊට කියලා නියතයක් දානවා. මෙන්න මේකට අපි කියනවා දුෂ්‍රාවිතා සංගුණකය කියලා. ගුණකය. හරි. මේ දුෂ්‍රාවිතා සංගුණකය කියන එක නා ද්‍රවයෙන් ද්‍රවයට වෙනස් වෙනවා. ඒතර මොකද්ද මේ දුෂ්‍රාවිතා සංගුණකය කියන්නේ? ද්‍රවය මත රඳා පවතින දෙයක්. හැබැයි මෙහෙමයි.
මේ එකම ද්‍රවය වුණත් උෂ්ණත්වය වෙනස් නම් මේ දුෂ්ටාවිතා සංගුණිකය වෙනස් වෙනවලු. එතකොට මොකක්ද මේ දුෂ්ටාවිතා සංගුණිකය කියන්නේ ද්‍රවයේ මත රඳා පවතින දෙයක්. හැබැයි ද්‍රවයේ උෂ්ණත්වය වෙනස් වෙන්න මේ දුෂ්ටාවිතා සංගුණිකය වෙනස් වෙනවා. හරි. එහෙනම් අපි මේ දුෂ්ටාවිතා සංගුණිකයට පොඩි අර්ථ දැක්වීමක් යොදමු. එහෙනම් මට කියන්න පුළුවන් අර ඉස්සර වෙලා එකට අනුව මේ ඊට කියන එක නම් මොකද වෙන්නේ? F බෙදීම A කියන එක නා බෙදන්න ඕන ඩෙල්ටා V බෙදීම D වලින්. හරි. ඒ කියන්නේ දුෂ්ටාවිතා සංගුණකය සමාන වෙනවා මොකේද? ප්‍රත්‍යාබලය එහෙම නැත්නම් ස්පර්ශීය ප්‍රත්‍යාබලය බෙදන්න ඕන ප්‍රවේග අනුක්‍රමණය. ස්පර්ශීය ප්‍රත්‍යාබලය බෙදනවා ප්‍රවේග අනුක්‍රමණය. හරි. එනවා අපි ඔකට ලස්සන විදිහට කියමු. දුෂ්ටාවිතා සංගුණකේ එහෙනම් මොකද වෙන්නේ? ස්පර්ශීය ප්‍රත්‍යාබලය බෙදීම ප්‍රවේග අනුක්‍රමණය. එහෙනම් අපිට මෙයාට අර්ථ දැක්වීම මෙහෙම හදන්න පුළුවන්. මෙන්න මෙයා එකයි නම් ප්‍රවේග අනුක්‍රමණය එකයි නම් ස්පර්ශීය ප්‍රත්‍යාබලයට තමයි දුෂ්ටාවිතා සංගුණකය කියන්නේ. අයි මෙයා එක වුණ ගමන් මෙයා මෙයාට සමාන වෙනවා. හරි. එහෙනම් ඔයාලට මේ තිරය දිස්සන විදිහට අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මෙයාගේ ඒකක. ඒතර මෙයාගේ ඒකකය ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මෙතන එනවා ස්පර්ශීය ප්‍රත්‍යාබලයේ ඒකකය. ඒ කියන්නේ නිව්ටන් බෙදන්න ඕන වර්ග මීටර වලින්. ඊට පස්සේ ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනසක්. එහෙනම් ms ඍණ 1 බෙදන්න ඕන ගැඹුරකින් මීටර වලින්. හරි. ඒතර ඔහොම ගත්තාම අපිට ඒකකය කියන එක නා හැදෙනවා. කොහොමද වෙන්නේ? නිව්ටන් මෙතන මීටරට මීටර කැපිලා ගිහිල්ලා මෙහෙම එකක් එනවා. වර්ග මීටර තප්පර. ඔමයක් එනවා. ඕන අපිට මේ නිව්ටන් කියන එකනත් අපි ඉගෙනගෙන තියෙනවා. කිලෝග්‍රෑම් ms ඍණ 2 කියලා. ඒතර එයාවත් ඕනනම් මෙතන දාන්න පුළුවන්. ඒතකොට අපිට අන්තිමට සුළු වෙලා එනවා මෙහෙම එකක්. කිලෝග්‍රෑම් m ඍණ 1 s ඍණ 1 කියලා කියනවා. නිව්ටනුත් අපි අරකින් රීප්ලේස් කරමු. හරි. එහෙනම් අපි දැන් හොඳ සමීකරණයක් ගොඩනගාගෙන තියෙනවා. මොකද්ද? f බෙදීම a සමානයි ඊට ඩෙල්ටා v බෙදීම d. දැන් අපි බලමු කොහොමද මේකෙන් ගණන් එන්නේ සහ ඊට අනුව අපි ගණන් කීපයක් හදලා බලමු. අපි මේකෙන් පොඩි ගණනක් හදලා බලමු. මෙන්න මෙහෙම අපි හිතමු වැවක්. එහෙම නැත්නම් බේසම වගේ එක ජලය පුරවලා තියෙනවා කියලා තමයි මේ තියෙන්නේ පතුල. අපි හිතමු මෙහෙම ජලය පුරවලා තියෙනවා. හරිද? ওই ජලය මතු පිට. ඊට පස්සේ අපි හිතමු මෙතන යම් වස්තුවක් තියෙනවා මෙහෙම. හරි. ඔහොම වස්තුවක් තියලා අපි හිතමු මෙයාව මේ පැත්තට ඇදගෙන යනවා. මොකක් හරි බලයක් යොදලා ඇදගෙන යනවා. අපි හිතමු මේ වෙලාවේදී ප්‍රවේගය තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් ඇදගෙන යන්නේ කියලා හිතන්න. 10ක ප්‍රවේගය. ඒතර මොකද වෙන්නේ? මේ වස්තුව මෙහාට ඇදගෙන යද්දී මෙහාට ස්පර්ශ වෙලා තිබ්බ ජලයටත් මේ ප්‍රවේගෙම එනවා. තප්පරයට මීටර 10ක. හැබැයි අපි දන්නවා පතුල නිශ්චලව තියෙන්නේ. ඒතර ඇත්තට මොකද වෙන්නේ? මෙතර ප්‍රවේගය 10 වෙනවා. ඊට පස්සේ මෙයාගේ මොකද වෙන්නේ? ප්‍රවේගය අර විදිහට වෙනස් වෙනවා. ප්‍රවේගය එන්න අඩු වෙලා ඇවිල්ලා මෙතර ප්‍රවේගය බිඳුව වෙන විදිහට තමයි තියෙන්නේ. හරි. අපි හිතමු මේකේ ගැඹුර අපිට යන් ගාන හදන්න පහසු වෙන්න අපි හිතමු ගැඹුර 0.5යි කියලා හිතන්න. මීටර භාගය. ඔහොම තමයි තියෙන්නේ. දැන් අපිට තියෙනවා මෙහෙම දෙයක්. මෙතන අර පැහැදිලිවම තියෙනවා ආස්තර වශයෙන් තමයි චලනය වෙන්නේ කියලා. ඒ දැන් මෙතන මේ ස්පර්ශ වෙලා තියෙන එක න 10ක ප්‍රවේගයෙන් යනවා. අනිත් කට්ටිය ඔහොම අඩු වෙලා පතුල ප්‍රවේගය බිඳුවයි. හරි. එහෙනම් මේ වෙලාවේදී අපිට පැහැදිලිවම තේරෙනවා මේ වස්තුව සහ මේ ද්‍රවය අතර ඝර්ෂණ බලයක් එනවා. මොකද වෙන්නේ? මේ වස්තුවට චලනය වෙන්න එපා කියලා ඝර්ෂණ බලයක් පිටිපස්සට එනවා. හරි. ඊට පස්සේ අපි හිතමු මෙන්න මේ වස්තුවේ පතුලේ වර්ගඵලය
දැනට හිතමු අපි මෙන්න මෙච්චර වර්ගඵලයක් තියෙනවා කියලා දීලා තියෙනවා කියලා හිතමු. අපි හිතමු වර්ග මීටර 1ක්. දැන් අපිට ගානේ අහන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. අපි හිතමු මෙයාගේ දුෂ්ටාවිතා සංගුණකය දෙනවා. හරි. එහෙනම් අපි හිතමු දුෂ්ටාවිතා සංගුණකය අද හිතමු 2යි. කිලෝග්‍රෑම් m ඍණ s ඍණ 1. right. දැන් එහෙනම් මේකේ ගානේ අහන්න පුළුවන් මොනවද? මේකට අනුව ඊට දීලා තියෙනවා f දීලා නැහැ a දීලා තියෙනවා ඩෙල්ටා v අපිට ගන්න පුළුවන් මේ මං කිව්වා මෙතන 10යි මෙතන ප්‍රවේගය බිඳුවයි ගන්න පුළුවන් d දීලා තියෙනවා එහෙනම් මෙතන අහන්න තියෙන එකම දේ තමයි ඝර්ෂණ බලය කීයද කියලා හරි එහෙනම් අපිට ගන්න ලියන්න පුළුවන් මෙහෙම එහෙනම් මෙතන අපිට කෙලින්ම මතක් වෙනවා නිව්ටන්ගේ සමීකරණය මොකක්ද කියන්නේ f බෙදීම a කියන එක නම් මේ ස්පර්ශීය ප්‍රත්‍යා බලය ඊට වරක් ඩෙල්ටා v බෙදීම d හරි අපි එන හදමු f බෙදීම 0.5 0.5 නෙවෙයි 1 එයි මෙතන වර්ගඵලය 1යි ඒ වෙනුවට 1 එන්නේ f බෙදීම 1 ඊට වෙනුවට අපිට දීලා තියෙනවා 2යි කියලා හරි මම මුලදී කිව්වා ප්‍රවේග වෙනස මම කිව්වා මෙතනදී 10යි මෙතනදී ප්‍රවේගය බිඳුවයි රයිට් එහෙනම් 10 ඍණ බිඳුව බෙදනවා ගැඹුර කොච්චරද 0.5 ඒතර ඕක සුළු කරලා ගත්තාම අපිට මෙතන f වලගේ කීයද කියලා කියන්න පුළුවන්. તો આપણે මෙයා සුළු කරපුවාම එනවා 40යි නිව්ටන් කියලා. අපි දැන් මේ හදපු ගාන පොඩ්ඩක් ප්‍රැක්ටිකලි හිතලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි දන්නවා නිකම් මේසයක් මත වස්තුවක් අදිද්දී ඝර්ෂණ බලයක් එනවා. ඒතර මේක අදින්න අමාරුයි. අපි ඒක ලෙහෙසි කරගන්න මොකද කරන්නේ මේකට ලිහිසි තෙල් වගේ જાතියක් මේ මේසෙ මත දාලි වෙරලා මේ වස්තුව අදිනවා. ඒතර ඇත්තට මේ වගේ රූපයක් තමයි එන්නේ. මොකද මේ මේසෙ මතර ලිහිසි තෙල් දානවා. ඒතර මෙච්චර ඝනකමක් එන්නේ නැහැ. දාලි වෙරලා ඒක මත වස්තුව තියලා අදිනවා. ඒතර අදින්න පහසුයි. අපි බලමු මේ ඇදීම පහසු කරන්න පුළුවන් දේවල්. මේ බලන්න. මේ සමීකරණය දිහා බලපුවාම අපි දැන් අදින්නේ එකම ප්‍රවේගයකින්. හරි අපි හිතමු 10කින් අදිනවා. ඒතර අපිට තේරෙනවා මෙන්න මේ ගැඹුර වැඩි කරගත්තොත් මේ බලන්න d කියන එක නා වැඩි වෙද්දි මොකද වෙන්නේ මේ f කියන එක නා අඩු වෙන්න ඕනේ. ඒ යට තියෙන එක නා වැඩි වෙනවා. ඒතර f අඩු වෙනවා. එහෙනම් අපිට තේරෙනවා මේ දාපු තෙල් වල ඝනකම වැඩි වෙන්න. එහෙම නැත්නම් මොකද මේ ගැඹුර වැඩි වෙන්න. ඒ කියන්නේ d වැඩි වෙනවා. ඒතකොට ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය අඩු වෙනවා. එහෙනම් අපි තෙල් ටිකක් දාලා අදිනවට වඩා තෙල් ගොඩක් දැම්මොත් මෙතන ගැඹුර වැඩි වෙන විදිහට දාලා ඇද්දොත් එහෙම ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය අඩුයි. අපිට පහසුවෙන් අද ගන්න පුළුවන්. හරි. අපි බලමු මේකේ තව ප්‍රයෝජනයක්. දැන් අපි යමු ආනත තලයක් මත. පොඩ්ඩක් දැන් මෙහෙම ආනත තලයක් තියෙනවා. ඕක මත වස්තුවක් තියෙනවා. හරි. මෙහෙම තියලා අතාරනවා කියලා හිතන්න. ඒතර මෙයාගේ බර පල්ලෙහාට තියෙනවා. ඒකෙන් කොටසක් මේ පැත්තට එනවා. අපි හිතමු මෙන්න මේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට වඩා මේ සංරචකයේ වැඩි නම් මොකද වෙන්නේ? මෙහා පහළට ත්වරණය කරනවා. හරි. පහළ ත්වරණය කරනවා කියන්නේ එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ඒතර මේක උඩ ඉඳන් අතහැරපුවාම එන්න ප්‍රවේගය වැඩි වෙලා මේ පහළම තැනට එයි. මේකද අපිට තේරෙන්නේ බරේ සංරචකයක් පහළට තියෙනවා උඩට ඝර්ෂණ බලයක් තියෙනවා. හැබැයි මේ ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. පහළට ආව කියලා මෙයා වෙනස් වෙන්නේ නැහැ. හේතුව මේ ඝර්ෂණ බලය අපි ඉගෙන ගත්තා F සමානයි μr. මෙයා රඳාපවතින මේ r සහ μ මත විතරයි. ඒතර මෙයාගේ ප්‍රවේගය වැඩි වුණා කියලා මෙතන බලපෑමක් තියෙනවද? එහෙම වෙන්නේ නැහැ. ප්‍රවේගය වැඩි වුණත් මේ බලයම තමයි තියෙන්නේ. ඒතර පහළට සම්ප්‍රයුක්තයක් තියෙන නිසා ත්වරණයක් තියෙනවා. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. දැන් අපි හිතමු අර මෙතනදී කතා කරපු විදිහට මේ අදින්න පහසු වෙන්නේ. එහෙම නැත්නම් ලිස්සන්න පහසු වෙන්නේ අපි හිතමු මේකට මොනවා හරි ලීසි ද්‍රව්‍යයක් දාලා තියෙනවා. තෙල් జాතියක්. එහෙම නැත්නම් ග්‍රීස් වගේ జాතියක් දාලා තියෙනවා කියලා හිතන්න. දැන් පොඩ්ඩක් බලමු අපි මේ කතන්දරේ මොකද වෙන්නේ කියලා. හරි. තෙල් දාපුවාමත් ඝර්ෂණ බලයක් එනවා. බරේ සංරචකයක් පහළට තියෙනවා. ඒ නිසා පහළට චලනය වෙයි. හිතමු අපි මේ බරේ සංරචකයේ වැඩි නම් මෙයා පහළට චලනය වෙයි. දැන් අපි බලමු හරි පහළට චලනය වෙද්දි මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. දැන් අපි බලමු දිගින් දිගටම ප්‍රවේගය වැඩි වෙනවද? අපි එහෙනම් ඊළඟ කොටසට ගිහිල්ලා බලමු.
එහෙනම් දැන් අර මං කිව්ව විදිහට මං රූපයක් ඇඳගෙන තියෙනවා. හරි. අපි හිතුව මෙයාගේ බර m නම් ඒතර මෙයාගේ ස්කන්ධය m නම් පල්ලෙහාට mg කියලා බලයක් තියෙනවා. ඒතර මේ කෝණේ θ නම් අපි දන්නවා මෙයාගේ මේ පැත්තට බලයක් එනවා. ඒක අපිට ලියන්න පුළුවන් mg sin θ කියලා බලයක් මේ පැත්තට මේ ගන්න පුළුවන්. right. ඊට පස්සේ මේ ද්‍රවය නිසා ඇති වෙනවා මං කිව්වා මෙතනින්. දැන් මෙයා චලනය වෙන්න පටන් ගන්නවා පහළට. ඒතර චලනය වෙන පැත්තට විරුද්ධව ඝර්ෂණ බලයක් තියෙනවා. මේක හැටියට නම් මේ ද්‍රවයයි පුෂ්ඨය අතර දුෂ්‍රාවිතා ඝර්ෂණ බලයක් එනවා. හරි. දැන් මේ ඝර්ෂණ බලයට වඩා මෙයා වැඩි නම් මොකද වෙන්නේ? පහළට ත්වරණයක් තියෙනවා. පහළ ත්වරණයක් තියෙනවා කියන්නේ එන්න මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. හරි. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු. මොකද්ද වෙන්නේ? ඒතර මෙයාගේ පහළට තියෙන සංප්‍රයුක්ත බලය මට ලියන්න පුළුවන් mg sin θ ඍණ f කියලා. එයි මේ පහළට mg sin θ උඩට f. එහෙනම් මේක තමයි පහළට තියෙන සංප්‍රයුක්ත බලය. හරි. ඊට පස්සේ මේ f කියන එක නා අපිට ලියන්න පුළුවන් අර ඉගෙන ගත්ත දේ වල. මොකද්ද? අපි හිතුව මෙතන හර යට තියෙන වර්ගඵලයේ a. ඊට පස්සේ මෙයා යන ප්‍රවේගය v. මේ මොහොතේදී ප්‍රවේගය v කියලා හිතමු. ඊට පස්සේ මේ දීලා තියෙන ගැඹුර. එහෙම නැත්නම් මේ තෙල් වල ඝනකම. මෙන්න මේ ඝනකම අපි හිතමු d කියලා. පොඩි තෙල් තට්ටුවක් තියෙන්නේ. හරි. එහෙනම් මට මෙයා සඳහා සමීකරණ ලියන්න පුළුවන් මේ f බෙදීම a සමානයි ඊට ඩෙල්ටා v බෙදීම d. ඉතින් මෙතන ඩෙල්ටා v කියන්නේ මොකද්ද? මෙයා v නම් මේ තෙල් මතු පිට ප්‍රවේගය v. හැබැයි මම දන්නවා මේ තෙල් වල මේ පහළ තැන ප්‍රවේගය බිඳුවයි. එහෙනම් v ඍණ බිඳුව. vම තමයි. ඊට පස්සේ බෙදනවා මේ තෙල් වල මේ තෙල් තට්ටුවේ ඝනකමේ d වලින් බෙදනවා. ඔන්න අපිට දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය සඳහා ප්‍රකාශනයක් එනවා එහෙනම්. ඊට av බෙදීම d. හරි. දැන් මාළි මෙතන සිද්ධ වෙන දේ. මම මෙතන කිව්වා පහළට තියෙන සංප්‍රයුක්ත බලය mg sin θ ඍණ f කියලා. ඊට පස්සේ මම f කියන එක නා තව විදිහකට ගත්තා මෙහෙමයි කියලා. දැන් බලන්න මේ සංප්‍රයුක්ත බලයක් තියෙනවා. එතකොට පහළට ත්වරණයක් තියෙනවා. පහළට ත්වරණයක් තියෙනවා කියන්නේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරි. තාමත් මෙයා චූටි නම් මෙයාට වඩා. ඒ කියන්නේ පහළට සංප්‍රයුක්තයක් තියෙනවා. පහළට සංප්‍රයුක්තයක් තියෙනවා කියන්නේ ත්වරණයක් තියෙනවා. ත්වරණයක් තියෙනවා කියන්නේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා කියන්නේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඔහොම ගිහලා එක්තරා වෙලාවක් එනවා මෙයයි සමාන වෙන වෙලාව. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න සමානයි. සංප්‍රයුක්ත බලයක් නැහැ. ත්වරණයක් නැහැ. ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම්මම තියෙනවා. පැහැදිලිුණද? මොකද උනේ? ආරම්භයේදී ත්වරණයක් ඇවිල්ලා එන්න ප්‍රවේගය වැඩි වුණා. හැබැයි ප්‍රවේගය වැඩි වෙද්දි මොකද උනේ? මේ සංප්‍රයුක්ත බලය අඩු වෙනවා. අඩු වෙලා බිඳුව වෙනවා. එතකොට ත්වරණයක් නැති වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය තව දුරටත් වෙනස් වෙන්නේ නැහැ. අපි අන්න ඒකට නමක් දෙනවා. මෙයා ආන්ත ප්‍රවේගයට ආව කියලා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රවේගය එන්න වැඩි වෙලා එක්තරා වෙලාවක් එනවා. තව දුරටත් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. අපි අන්න ඒකට නමක් දෙනවා ආන්ත ප්‍රවේගය කියලා. දැන් ඉතින් විභාගෙදි ගානක් එන්න පුළුවන්. කොහොමද? මෙයාට ස්කන්ධයක් දෙයි. ඊට පස්සේ මොනවද දෙන්න පුළුවන්? මේ දේවල් දෙයි. මොනවද? අහයි මේ දුෂ්ටාවිතා සංගුණකේ මෙයා දෙන්න පුළුවන්. අපි බලමු විභාගෙදි ගාන දෙන්න පුළුවන් විදිය. මෙයා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ මේ පතුලේ වර්ගඵලය මෙච්චරයි කියලා දෙයි. ඊට පස්සේ මේ දාන තෙල් තට්ටුවේ ඝනකම මෙච්චරයි කියලා දෙයි. ඔය ටික දෙනවා. හරිද? දීලා වෙරලා දැන් මෙයාගේ ස්කන්ධයක් දෙනවා මෙච්චරයි. ස්කන්ධය මෙච්චරයි කියලා. අය ගුරුත්වය තොරන්නේ දෙන්න දෙයක් නැහැ. ඒක අපි දන්නවා 10 කියලා. අය කියේ මේ ආනතලේ ආනතිය මෙච්චරයි කියලා දෙයි. ඒතර මම මේ ඊතල වලින් දීලා තියෙන කට්ටිය දෙයි. දීලා විභාගයේදී අහන ප්‍රසිද්ධ ප්‍රශ්නේ තමයි මෙයාගේ ආන්ත්‍ර ප්‍රවේගය මොකද්ද? හරි. එතකොට ආන්ත්‍ර ප්‍රවේගය අහපු ගමන් අපිට ලියන්න පුළුවන් මෙහෙම. ආන්ත්‍ර ප්‍රවේගය කියන්නේ තව දුරටත් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ආන්ත්‍ර ප්‍රවේගයේ විට දැන් අපි ලියන්න පුළුවන්. තව දුරටත් ප්‍රවේගය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ සමානයි බිඳුවයි. අන්න පටන් ගන්න ඕන තැන ආන්ත්‍ර ප්‍රවේගයේ විට
ඒ සමානයි බිඳුවයි. ඒ කියන්නේ පහළට තියෙන බලය උඩට තියෙන බලයට සමානයි. එහෙම නැත්නම් සම්ප්‍රයුක්තියක් නැහැ. එහෙනම් ඒ වෙලාවේදී මොකද්ද? mg sin θ කියන එක නා සමාන වෙනවා මොකේටද? උඩට තියෙන ඝර්ෂණ බලයට. හරි. එහෙනම් මේ ඝර්ෂණ බලය කියන එක ලියන්න පුළුවන් කොහොමද? අපි මෙතනින් ගත්ත විදියට. ඊට v බෙදීම d. හැබැයි මේ වෙලාවේදී v වලට මොකද්ද කියන්නේ? අපිට කියන්න පුළුවන් v නෝට්. මේක තමයි ආන්තර ප්‍රවේගය. ආන්තර ප්‍රවේගයේ විතර තමයි මේ ඝර්ෂණ බලය එන්නේ. ඒ වෙලාවේදී තමයි මොකද වෙන්නේ? මේ ඝර්ෂණ බලයයි පහළට තියෙන බලයයි සමාන වෙන්නේ. තේරුණාද? ඒතර මෙතන හොඳම දේ තමයි v නෙවෙයි දාන්න ඕන v නෝට් මත තියාගන්න. ඇයි ආන්තර ප්‍රවේගයේ විතර තමයි මෙහෙම වෙන්නේ. එහෙනම් අපි මේක දැම්මා. ඒතර මට සම්බන්ධයක් එනවා mg sin θ සමානයි ඊට av නෝට් බෙදීම d. ඉතින් මේක මේ දීලා තියෙන දත්ත අනුව අපිට මෙතනින් කෙලිම b නෝට් හොයන්න පුළුවන්. ගානේ ඉවරයි. හරි. අපි යනවා ඊට පස්සේ මේ දුෂ්ටාවිතා පාඩමේ ඉන ඊළඟ කොටසට. අපි ඊළඟ කොටසෙන් කතා කරන්නේ පොයිසෙල්ගේ සමීකරණය. මොකද පොයිසෙල් සමීකරණය. හරි. මේ පොයිසෙල් සමීකරණයෙන් කියන්නේ නලයක් තුල ද්‍රවයක් ගලා යන දේ තමයි විස්තර කරන්නේ. අපි හිතමු මෙහෙම නලයක් තියෙනවා. අපි හිතමු මේ නලයේ දිග L. හරි. ඊට පස්සේ මේ නලයේ හරස්කඩ වර්ගඵලයක් තියෙන්න පුළුවන්. අපි හිතමු අරය A විච්ච නලය. එහෙම නැත්නම් අරය R විච්ච නලයක් කියලා හිතන්න. අරය R විච්ච නලයක්. ඔහොම එකක් තියෙනවා. එතකොට අපි දන්නවා මේ නලය තුලින් ද්‍රවය ගලන්න නම් අනිවාර්යයෙන්ම පීඩන වෙනසක් තියෙන්න ඕන. අපි හිතමු මේ පැත්තේ පීඩනය වැඩි මෙතන වඩා. ඒ පීඩන වෙනස අපි හිතමු ඩෙල්ටා P කියලා. අනිවාර්යයෙන්ම නලය තුල ද්‍රවය ගලන්න නම් පීඩන වෙනසක් තියෙනවා. පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට ද්‍රවය ගලනවා. රයිට්. එහෙනම් මේ දෙපැත්තේ පීඩන වෙනස ඩෙල්ටා P කියලා හිතමු. ඒතර මේ පොයිසෙල්ගේ සමීකරණයෙන් කියන්නේ මේ ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාව. අපි හිතමු q ඩොට්. මොකද්ද? ද්‍රවය ගැලීමේ ශීඝ්‍රතාව. ඕක ගැන තමයි මේ පොයිසෙල් කියලා තියෙන්නේ. එහෙනම් මේ පොයිසෙල්ගේ සමීකරණය මෙහෙම කියන්නේ. මේ ද්‍රවය ගැලීමේ ශීඝ්‍රතාව මේ පීඩනය වැඩි වෙන්න අපිට තියෙන පීඩනය වැඩි නම් මේ ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. පළවෙනි එක එහෙනම් ද්‍රවය ගැලීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතික වෙනවා ඩෙල්ටා P ට. ඊළඟට මේ නලයේ දිග වැඩි නම් අපිට තේරෙනවා මොකද්ද? මේ නලයේ දිග වැඩි වෙනවා කියන්නේ මේ ද්‍රවය ගැලීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා ඇත්තටම. යන්න තියෙන බාධාව වැඩි. හරිද? එහෙනම් මෙයා ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ওই දෙකම එකතු කරලා මට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. ඩෙල්ටා Q කියන එක නා මේ Q ඩොට් කියන එක නා එහෙනම් මෙන්න මේකට අනුලෝමව සමානුපාතික වෙනවා. මේකට උන අපේ ලස්සන නමක් දෙන්න පුළුවන්. මොකද්ද? මේ වෙනස ඩෙල්ටා P. පීඩන වෙනස. ඒක මම බෙදනවා දිගින්. එතකොට මට එනවා ඒකක දිගකට සිදුවන පීඩන වෙනස. මේ සම්පූර්ණ වෙනස පැස්කල් 10 නම් දිග මීටර 2යි නම් මම බෙදපු ගමන් එනවා 1 මීටරයකට කොච්චර පීඩන බැස්මක් තියෙනවද කියලා. මේකට අපි කියනවා එහෙනම් පීඩන අනුක්‍රමණය කියලා. හරි. ඔන්නේ නා අපි එකක් හොයාගත්තා මේ ද්‍රවය ගැලීමේ ශීඝ්‍රතාව පීඩන අනුක්‍රමණයට අනුලෝම සමානුපාතික වෙනවා. ඊට අමතරව හොයන්න තියෙනවා මෙහෙම දෙයක්. බලන්න. මේ අරය මතත් රඳාපවතිනවා. හැබැයි මෙතන අරය කිව්වට මේ අරය හතරවෙනි බලය මත තමයි රඳාපවතින්නේ. ඒක අපි ටිකක් හිතලා බලමු මොකද වෙන්නේ කියලා මේ. අපිට තියෙනවා මේ වර්ගඵලයේ වැඩි වුණොත් මේ ද්‍රවය ගලා යාමට ලේසි. ඒක වර්ගඵලය කියන එක රඳාපවතින කවුරු මතද? R වල වර්ගයේ මත. හරි. ඒතර R වල හතරවෙනි බලයක් කොහොමද ආවේ? අන්න ඒක ගැන අපේ සිලබස් එකට අවශ්‍ය නැහැ. නමුත් මම පොඩ්ඩක් කියන්නම් මෙහෙම දෙයක්. මේ ප්‍රැක්ටිකල් කරලා හොයලා තියෙන මේ Q
ඩොට් කියන එක නා r වල 4 වෙනි බලයට අනුලෝම සමානුපාතික වෙනවා. ඒතර අපිට තියෙනවා r වර්ගයක් නම් එන්නේ කොහොමද කියලා. හේතුව මේ වර්ගඵලයට දායක වෙන්නේ r වර්ගයක්. ඒතර වර්ගඵලය වැඩි වෙන්න මෙයා ගලා යෑමේ ශීඝ්‍රතාවට සපෝට් එකක් දෙනවා. ඒක හරි. ඒතර ඉතුරු එක එන්න හේතුව තමයි මෙහෙම. දැන් මම කිව්වා මේ වෙලාවේදී ගමන් කරන්නේ දුෂ්ශ්‍රාවී ද්‍රවයක්. එහෙම නැත්නම් ඝර්ෂණ බල තියෙන ද්‍රවයක්. බලන්න. ඔය ඝර්ෂණ බල තියෙන ද්‍රවයේ ගමන් කරද්දී මෙන්න මෙහෙමයි ප්‍රවේගය හිටින්නේ. අපි හිතමු මේ නලය නම් ඕකෙදි මේ කේන්ද්‍රයේ හුත්තට ගමන් කරන්න පුළුවන්. ඒ කිසි බාධාවක් නැහැ. හැබැයි මේ බිත්ති ළඟට එද්දී ගමන් කරන්න අමාරුයි. නිශ්චලයි. අර ගගේ පතුල වගේ. මේ බිත්ති ළඟට එද්දී අමාරුයි. එතකොට මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. බලන්න. හරියට කේන්ද්‍රයේදී ලොකු ප්‍රවේගයක් තියෙනවා. මේ පෘෂ්ඨයට එන්න ප්‍රවේගය අඩු වෙනවා. පැහැදිලිද? ඔහොම වෙන්නේ. ඒතර කේන්ද්‍රයේ ප්‍රවේගය වැඩි, පෘෂ්ඨයට එන්න ප්‍රවේගය අඩු වෙනවා. දැන් අපිට තේරෙනවා එහෙනම්. තව දෙයක්. මෙතන ප්‍රවේග අනුක්‍රමණයක් තියෙනවා මේ. මෙතන ප්‍රවේගය වැඩි, මෙතන ප්‍රවේගය අඩුයි. ඒතර බලන්න මේ ප්‍රවේගය අනුක්‍රමණය ගැන කියද්දි මොකද වෙන්නේ? මේ ප්‍රවේගය බෙදන්න ඕන මොකෙන්ද? මේ r-ෙන්. එහෙනම් ප්‍රවේග අනුක්‍රමණය වෙන්නේ v බෙදීම r. හරි. දැන් බලන්න මේ r-ේ වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රවේග අනුක්‍රමණය අඩු වෙනවා. මං කිව්වා මේ ප්‍රවේග අනුක්‍රමණය අඩු වෙද්දි ඝර්ෂණ බලය අඩු වෙනවා. ඝර්ෂණ බලය අඩු වෙනවා කියන්නේ මොකද්ද? Q වලට සපෝට් එකක්. ද්‍රවය ගලා යාමට සපෝට් එකක් දෙනවා. තේරුණා? ඒතර R වැඩි වෙද්දි ප්‍රවේග අනුක්‍රමණය අඩු වෙනවා. එතකොට එන ඝර්ෂණ බලය අඩු වෙනවා. ඒක සපෝට් එකක් දෙනවා. තේරුණා? ඒතර මේ වර්ගඵලයට අමතරව R කරන දෙයක් තියෙනවා. අන්න ඒ දේ නිසා තමයි මේ R වල 4 වෙනි බලයක් ආවේ. හරි. දැන් එන අපිට මේ ඔක්කොම අරගෙන ලියන්න පුළුවන්. මොකද්ද? Q dot කියන එක කරා ඩෙල්ටා p ඊමේල් එන අපට ආයෙත් මතක් වෙනවා මේ සමානුපාතිකයක් දැකපු ගමන් මට එනවා මෙයාව සමීකරණයක් කරන්න. ඒතර මෙයාව සමීකරණයක් කරපුවම මට එනවා මෙහෙම නියතයක් දාන්න ඕන. ඒතර මේ නියතේ හොයාගෙන තියෙනවා මෙහෙම කියලා. 5 බෙදීම 8යි ඊට කියලා. හරි. එහෙනම් මට ඉතින් සමීකරණයක් එනවා q dot සමානයි 5r 4 වෙනි බලයේ ඩෙල්ටා p බෙදීම 8ක් ඊට l. ඔන්න ඊළඟ සමීකරණය. දැන් මේක මතක් කරගන්න. මතක තියාගන්න ඕන. දැන් අපි එහෙනම් සමීකරණ දෙකක් හදාගත්තා. හරි. එහෙනම් අපි දැන් පොයිසන් සමීකරණය භාවිතයෙන් ගානක් හදලා බලමු. හරි. මම උදාහරණයක් විදිහට මෙහෙම ගානක් හදන්න. මෙන්න මේ වගේ බඳුනක් තියෙනවා. අපි හිතුව මෙහෙම බඳුනක ලොකු ජල බඳුනක් ජලය පුරවලා තියෙනවා. ඊට පස්සේ උතන්න මෙහෙම නලයක් සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතමු අපි. ඒත් අපෙන් අහනවා මේ නලයෙන් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් තප්පරයකදී කොච්චර ජල පරිමාවක් ගලනවද කියන එක අහනවා. හරිද? ඒතර අපි දන්නා මේකට අපි මේ දේවල් දීලා තියෙනවා කියලා හිතමු. අපිට දීලා තියෙනවා මේ කොච්චර ජලය පිරලා තියෙනවද? හරි. අපි හිතමු මීටර එකක් තියෙනවා කියලා හිතන්න. මීටර එකක් උසට ජලය පිරලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙයාගේ දිග කොච්චරද? අපි හිතමු නලයේ දිග සෙන්ටිමීටර 50ක් කියලා දීලා තියෙනවා කියලා හිතන්න. දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අය මොනවද මෙයාගේ අරය දෙන්න පුළුවන්. අපි හිතමු අරය නෙවෙයි දීලා තියෙන්නේ විස්කම්බය කියලා හිතන්න. D විස්කම්බය අපි හිතුව මිලිමීටර 2යි. මේවා ඒක ගැනත් හිතන්න ඕනේ මිලිමීටර 2යි. ඔහොම දීලා තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ අපි හිතුව මෙයාගේ දුෂ්ශ්‍රාවිතා සංගුණකේ. අපි ගමු පොඩි අගයක්. ඇත්තටම ඔගේ සාමේශෝ තියෙන පොඩි අගයක්. අපි නිකන් මේ ගාන හදන්න ලේසි වෙන්න අගයක් දාගමු. අපි උදාහරණයක් විතර ගමු 2යි කියලා. ඊට ඒක මෙච්චර ලොකු වගයක් නෑ. ඔය සාමාන්‍ය දශමාගයන් තියෙන්නේ. අපි ගාන හදන්න ලේසි වෙන්න ඔහොම දාගමු. හරි. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? Q dot. ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් තප්පරයකදී කොච්චර ද්‍රව පරිමාවක් එළියට එනවද කියලා. ඉතින් අපිට කෙලින්ම මතක් වෙනවා. අපි සමීකරණ දාලා හදාන්නේ. මොකද්ද වෙන්නේ? එහෙනම් මට කියන්න පුළුවන්. Q dot සමානයි 5r 4 වෙනි බලයේ ඩෙල්ටා p බෙදීම 8ක් ඊට l. හරි.
එහෙනම් q dot කියන එක කරලා බලමු. අපිට ලියන්න පුළුවන් 5. මෙතන r. මෙතන දීලා තියෙන විස්කම්පේ. එහෙනම් අරේ ගන්න දෙකෙන් බෙදුවා. එහෙනම් 1 මිලිමීටර. හරි. මෙන්න අපි මීටර කරා. ඒකේ 4 වෙනි බලය. ඩෙල්ටා p. අන්න දැන් හොඳට හිතන්න ඕනේ මෙතනදී. ඩෙල්ටා p කියන්නේ මෙතනයි අතර. දැන් නලයේනේ. නලයේ දෙපැත්තේ පීඩන වෙනස. එතකොට මම දන්නවා මෙතන පීඩනය නම් වායුගෝලීය පීඩනය. මෙතන පීඩනය මොකද්ද වෙන්නේ? දැන් අපිට එන්න ඕනේ මේ වායුගෝලීය පීඩනය. ඊට පස්සේ මෙතන මේ ද්‍රව්‍ය මගුරු පීඩනයක් වෙනවා. එහෙනම් මෙතන පීඩනය ලියන්න පුළුවන්. P නෝට් ධන H ρ g. එහෙනම් අපි ද්‍රවස්ථිතික පීඩනය ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මෙතන පීඩනය ඒක වෙනවා. ඒකෙන් අඩු කරන්න ඕන මේ කෙලවරේ පීඩනය. කෙලවරේ පීඩනය මොකද? ආයත වායුගෝලීය පීඩනය. හරිද? ඒතර පීඩන වෙනස කියන්නේ මොකද්ද මේ H ρ g තමයි. එහෙනම් මම මෙතන පීඩන වෙනස ලියන්න පුළුවන් H ρ g. එහෙනම් ඩෙල්ටා p වෙනුවට H ρ g. රයිට් මෙතන ලියමු. H වෙනවා එහෙනම් 1 මීටර. ρ අපි දන්නවා ජලය. ජලයේ ඝනත්වය 1000යි. ඊට පස්සේ ගුරුත්ව තෝරණය 10යි. 8යි ඊටා. ඊට වෙනකොට මෙතන තියෙනවා 2යි. තියෙන්නේ සම්මත ඒකක වලින්ම තමයි හොඳට බලන්න ඕන. 8ක් ඊට L. L කියන්නේ එහෙනම් මේ දිග සෙන්ටිමීටර 50යි. මීටර 0.5යි. මොන දැම්ම? ඕක සුළු කරපුවම අපිට එනවා q dot කියන එක. දැන් බලමු මේ q dot ගේ ඒකකෙ මොකද වෙන්න ඕන කියලා. q dot කියන්නේ ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් තප්පරයකදී එන ද්‍රව පරිමාව. තප්පරයට එන ද්‍රව පරිමාව. ඔන්න ඒකකේ. ඒක ඕක සුළු කරපුවාම එනවා අපිට. උත්තරේ ගන්න පුළුවන්. ඔන්න එක විදිය ගන්න. අපි දැන් මේ පොයිසල් සමීකරණයේ දෙන තව ගානකට යම් බලන්න. අපි මේක පළවෙනි ගානයි. ඔන්න අපි හදුවා. අපි තව ගානකට යමු. අපි හිතමු මෙහෙම. විශාල නලයක් සහ පොඩි නලයක් එකට සම්බන්ධ කරලා මෙහෙම එකක් හදලා තියෙනවා කියලා හිතමු. ඔන්න නල දෙක සම්බන්ධයක් කොහොම තියෙනවා කියලා හිතන්න. හරි. දැන් අපිට දීලා තියෙනවා මෙයාගේ අරේ දීලා තියෙනවා. අපි හිතුවා 1 මිලිමීටර. R1. අපි හිතුවා මෙතන R2 කියන එකක් දීලා තියෙනවා. R2 කියන එක නා අපි හිතුවා මිලිමීටර 2යි. අර මේක වගේ දෙගුණයක් කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි හිතමු මේ සම්පූර්ණ එකේ පීඩන වෙනස. මොකද සම්පූර්ණ එකේම ඩෙල්ටා p දීලා තියෙනවා. අපි හිතමු එක වැඩි කිරීම 10 5 පැස්කල් මොකක් හරි එකක් දීලා තියෙනවා කියලා හිතන්න. මේ සම්පූර්ණ පීඩන වෙනස. හරිද? ඊට පස්සේ අපි හිතමු මේ දිගවලුත් දීලා තියෙනවා. අපි හිතමු මෙයාගේ L1 වලට අගයක් දීලා තියෙනවා. අපි හිතමු 1 මීටර. මෙතනත් L2 ත් අපි හිතමු ඒ වගේ එකක් කියලා. L1 L2 ත් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මේ නලය තුලින් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාව කොච්චරද? අපි හිතමු ද්‍රවයට අදාළ ඊටගේ අරකම ගමු. 2 kg. අපෙන් අහන්නේ මොකක්ද එහෙනම්? මේ සම්පූර්ණ නල පද්ධතිය හරහා ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාව. හරි. ඒක අපිට තියෙනවා. හරි මෙන්න නලයේ තුලින් ද්‍රවයක් ගලා යාමේ ශීඝ්‍රතාව ගැන අහන්නේ. කෙලින්ම මතක් වෙනවා පොයිසල් සමීකරණය. හරි. හැබැයි මෙතනදී බලන්න මේ නලයේ එක කොටසකට එක ආරයක්. තව කොටසකට තව ආරයක් තියෙනවා. ඊට පස්සේ දීඝවල් දෙකක් අනම්මනම් තියෙනවා. හරි. ඒතර හොඳට මතක තියාගන්න මේකේ එකපාරටම මේ සම්පූර්ණ නලයක් කියලා හැදුවොත් වැරදි. හේතුව අපිට අරයට දාන එකක් නැහැ. මෙතන එක ආගයක්, මෙතන තව ආගයක්. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ සම්පූර්ණ නලයට එකපාරට දාන්න බෑ. හරි. එහෙනම් මේ නල දෙකට වෙන වෙනම යොදන්න වෙනවා. මම නල දෙකට වෙන වෙනම යොදද්දි අරය දන්නවා අවුලන්නේ. දිගවල් දන්නවා අවුලන්නේ. ඊට පස්සේ ඊට දන්නවා අවුලන්නේ. ඊට පස්සේ මේ නල දෙක හරහාම ගලන්න ඕනේ එකම කිව්ඩු. එයි මෙහෙන් ගලාගෙන යන දේ මේක හිර වෙලා තියෙන විදිහක් නැහැනේ. තප්පරයකදී යම් පරිමාවක් આવොත් ඒ පරිමාව මෙතනොත් එළියට යනවා. එහෙනම් මට කියන්න පුළුවන් මේ දෙකේම ගලන ද්‍රවයේ ගලා යෑමේ ශීඝ්‍රතාව එකම වෙන්න ඕනේ. එහෙනම් මෙතනත් q ඩොට්ම තමයි මෙතනත් q ඩොට්ම තමයි. හරිනේ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා.
මේ දෙන්නගේ පීඩන දෙකක් තියෙනවා. ඒක අපි දන්නේ පීඩන වෙනස කියන්න බෑ. මේ සම්පූර්ණ පීඩන වෙනස තමයි මේක. අපි දන්නේ මෙතන පීඩන වෙනස කොච්චරද කියලා. හරි මං හිතනවා මෙහෙම දෙයක්. මෙතන ඩෙල්ටා P1 මේ කොටස ඩෙල්ටා P2 අන්න මේ සම්පූර්ණ පීඩන වල එකතුව තමයි මේ මුළු පීඩන වෙනස කියන්නේ. මෙතන පීඩන වෙනස P1 ඩෙල්ටා P1 මෙතන ඩෙල්ටා P2 ඒ දෙකේම එකතුව මට කියන්න පුළුවන් ඩෙල්ටා P. ඒක ඕනනම් දීලා තියෙනවා මෙතන අගේ. එක වැඩි කිරීම 10 5යි. හරි. දැන් අපෙන් අහන්නේ මේ ඩෙල්ටා P1 ඩෙල්ටා P2 ද නැහැ. අපෙන් අහන්නේ Q dot කීයද කියලා. බලන්න හදන විදිය. right. දැන් අපි ගමු මේ කුඩා නලයට එහෙනම් යොදමු. මොකද්ද? කුඩා නලයට මොකක්ද යොදන්නේ? පොයිසෙල් සමීකරණය. සමීකරණය යොදනවා. මොකද ලිව්වා? හරි. එහෙනම් මම ලියනවා මොකද්ද? Q dot සමානයි 5R. මෙතන R උත් දන්නවා. R1 මම දැන් ලීසියෙන් ලියන R1 හතරවෙනි බලය. ඩෙල්ටා P1 බෙදීම 8ක් ඊට L. L වෙනවා මම L1 දාන්න. හරි. දැන් මේක බලන්න මොනවද? 5 දන්නවා නියතයක්. R1 දීලා තියෙනවා. ඊට දීලා තියෙනවා. L1 දීලා තියෙනවා. ඒතර මෙතන දන්නේ නැත්තේ ඩෙල්ටා P1 දන්නේ නැහැ. Q dot දන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතනින් ඊට පස්සේ දාන්න විශාලයකට. විශාල නලයට අර කතන්දරේම ලියව පොයිසෙල් සමීකරණයේ යෙදීමෙන්. මත තියන්න මේව පැහැදිලිව ලියන්න. ඒතර විභාගයේදී අපිට ලකුණු දෙනවා. ලකුණු කපන්න තැනක් නැහැ. හරි. විශාල නලයට පොයිසෙල් සමීකරණයේ යෙදීමෙන්. right. ඒතර මට එනවා Q dot. මට අර Q dot ම ලියන්න පුළුවන්. එයි මං කිව්වා මේකෙන් එන එකම තමයි මෙතනින් ගලන්නේ. ඉතින් එනවා 5R2 වල හතරවෙනි බලය ඩෙල්ටා P2 බෙදීම 8ක් ඊට L2. මේකෙත් 5 දන්නවා R2 දීලා තියෙනවා ඊට දීලා තියෙනවා L2 දීලා තියෙනවා. දන්නේ නැත්තේ ඩෙල්ටා P2 දන්නේ Q dot දන්නේ. දැන් අපි බලමු මේ ගානේ අහන්නේ මොනවද කියලා. අහන්නේ මොකද්ද? Q dot හොයන්න. ඩෙල්ටා P ඕනෙත් නැහැ ඩෙල්ටා P2 ඕනෙත් නැහැ. හැබැයි අපි මේ දෙන්න දන්නේත් නැහැ. අපි දන්න එක දෙයක් තියෙනවා මුන් දෙන්නගේ එකතුව මෙන්න මේකයි කියලා. දැන් බලමු මේ වගේ සමීකරණ කොහොමද හදන්නේ කියලා. සුළු කරන්න කියලා. මට පුළුවන් මෙන්න මේ සමීකරණයෙන් ඩෙල්ටා P1 තනි කරනවා. කොහොමද මෙයාලා මේ පැත්තට පන්නලා ඩෙල්ටා P1 තනි කරනවා. මට එහෙනම් මෙහෙම එකක්. ඩෙල්ටා P1 සමානයි Q dot වැඩි කරනවා 8යි ඊට L1 බෙදෙනවා 4 5R හතරවෙනි බලය. හරි. ඒ විදිහටම ඩෙල්ටා P2 ගන්න පුළුවන්. හොඳනේ. Q dot 8ක් ඊට L2 බෙදෙනවා 5R2 වල හතරවෙනි බලය. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මම මේක සමීකරණ 1 මේක සමීකරණ 2 කියලා ගත්ත ගමන් මුන් දෙන්න එකතු කරන්න. එකතු කරපුවා මොකක්ද වෙන්නේ? ඩෙල්ටා P1 දන ඩෙල්ටා P2. අන්න. ඩෙල්ටා P1 දන ඩෙල්ටා P2 වෙනවා. මේක නෝඩ කෙලින්ම ඩෙල්ටා P. මේක දන්න එක. පැහැදිලිද? අර ටික එකතු කරපුවාම මේ කුට්ටියයි එකතු වෙනවා. ඩෙල්ටා P1 දන ඩෙල්ටා P2. ඒකට මම දන්නවා ඩෙල්ටා P. ඒක අපි දන්න දෙයක්. දැන් බලන්න. මේක දන්නවා දැන්. මං කිව්වා මේ වගේන් දන්න දේවල් කිව්වා මේ කට්ටියම දන්න දේවල්. මේ කට්ටියම දන්න දේවල්. දන්නේ නැත්තේ මොකද්ද? Q dot. එහෙනම් මට සොල්ව් කරලා Q dot හොයන්න පුළුවන්. ඕක තමයි විභාගයේදී අනෙක් ප්‍රසිද්ධ ගාන. මට කියන්න ඕනේ අපි පොයිසෙල් සමීකරණ ඉගෙන ගත්තා. ඒකට අදාළව අපි ගණන් දෙකක් හදුවා. ඉතින් විභාගයටත් එන්නේ මේ වගේම එකක් තමයි. අපිට හදන්න පුළුවන් ලේසියෙන්ම. අපි ඊට පස්සේ කතා කරමු මේ ස්ටෝක්ගේ සමීකරණයේ භාවිතයෙන් තියෙන ප්‍රැක්ටිකල් එක. හරිද? ඒ ප්‍රැක්ටිකල් එකකින් කරන්නේ දුෂ්ටාවිතා සංගුණකය හොයන එක. අපි ඒක නමක් කියනවා මෙහෙම. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් දුෂ්ටාවිතා සංගුණකයේ සෙවීම.
දුෂ්‍රාවිතා සංගුණකය සෙවීම. හරි. දැන් බලමු මොකද මේකේ වෙන්නේ කියලා. එතුමා ඇටෝමක් හදා ගන්නවා මෙන්න මේ විදිහට. බලන්න. ඉස්සර පැහැදිලිව බලන්න කොහොමද මේ ඇටෝම හැදෙන්නේ කියලා. මෙහෙම අපි ගන්නවා වතුර ටැංකිය. එතන මේ ටැංකියේ නල තුනක් තියෙනවා මෙහෙම එළියට. ඔය ඇයි කියලා පස්සේ තේරෙයි මම එකින් එක විස්තර කරනවා. ඕකෙන් ඊට පස්සේ මේ වගේ නලයක් ගන්නවා. දැන් අපිට මතක වෙනවා ස්ටෝක් කියපු ගමන් මේ නලයක් තුලින් ද්‍රවය ගලා යෑමේ ශීඝ්‍රතාව තමයි කියන්නේ. හරි. ඊට පස්සේ මේ නලයට රබර් බටයක් ගෙනල්ලා මෙහෙම සම්බන්ධ කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් එන වතුර එහෙම නැත්නම් අර වතුර පුරවලා තිබොත් ඒ එකතු කරන්න මෙහෙම බීකර් එකක් තියෙනවා. ඊට පස්සේ මේක වතුර පුරවනවා. දැන් වතුර පුරවන්නේ කොහොමද? මේ වගේ එකට මෙහෙම රබර් බටයක් ගහලා ටැප් එකකට ගහපුවාම එතනින් ජලය ඇතුළට දානවා. හරි. එකක් තියෙනවා. ඊට පස්සේ මේ නලයෙන් මොකද කරන්නේ? මේ නලය ඇත්තටම මෙන්න මෙහෙම තියෙනවා. මේ තියෙන නලය මේව ක්‍රමක්‍රමයෙන් ගෙනල්ලා උඩටම මතු පිටට ගෙනල්ලා තියෙනවා. කොහොම නලයක් තියෙනවා. මේ නලය පහළට තියෙනවා. හරි. දැන් බලන්න වෙනදී. මෙතනදී මෙතරින් ජලය ඇතුළට එයි. ඒතර මේ ඇතුළට එන ජලය මේකේ පිරෙනවා. ඒතර මේ පිරෙන ජලය මෙතරින් කොහොම ගලාගෙන එළියට යයි. අපි හිතමු මෙතනින් එළියට යනවට වඩා වැඩි වේගයකින් තමයි ජලය ඇතුළට එන්නේ කියලා හිතන්න. ඒතර මේ නලයේ තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? එන්න එන්න මෙයාගේ ජල මට්ටම වැඩි වෙනවා. ඇයි මේ? එළියට පිට වෙනවට වඩා ඇතුළට එන වේගය වැඩි. ඒතර එන්න එන්න ජල මට්ටම වැඩි වෙනවා. ඒතර මේ ජල මට්ටමේ උස වැඩි වෙනවා. අපි ඒක නවත්තන්න මෙන්න මේ වගේ බටයක් දාලා තියෙනවා. මොකද වෙන්නේ? දැන් මෙතන වඩා ජලය පිරෙන ගමන් මේ බටෙන් එළියට යනවා. වැඩිපුර ජල එළියට යනවා. හරි. ඒතර මට තේරෙනවා එහෙනම් මේකෙදී හැම වෙලෙම ජල මට්ටම මෙතන නියතව තියාගන්න පුළුවන්. අපි බලමු මම ඉස්සරහට කතා කරන එයි මෙතන ජල මට්ටම නියතව තියාගන්න කියලා. බලන්න. දැන් මෙතනදී කරන්න ඕන අපි පොයිසල් සමීකරණය යොදාගන්නේ මෙතනද. ඒතර මට පොයිසල් සමීකරණය ලියන්න පුළුවන් q dot සමානයි 5r 4 වෙනි බලය ඩෙල්ටා p බෙදීම 8ක් ඊටා l. හරි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මෙයාව තමයි හොයන්න යන්නේ. ඔන්න ප්‍රශ්නය. ඒතර මේ ඊටා හොයන්න යනවා නම් අනිත් සියලු දෙනාම දැනගන්න එපා. දැන් අපි එකින් එක බලමු කොහොමද මේ කට්ටිය හොයන්නේ කියලා. හරි. මට ලේසියෙන්ම හොයන්න පුළුවන් L. කොහොමද? මේ නලය ගත්තා දිග වෙන ගත්තා. ඉවරයි. L හරි. ඊට පස්සේ R හොයන්න ඕන. ඩෙල්ටා p හොයන්න ඕන. q dot හොයන්න ඕන. දැන් මම කියනවා එකින් එක කොහොමද හොයන්නේ කියලා. ඩෙල්ටා p කියන්නේ මොකද්ද? මේ දෙන්න අතර පීඩන වෙනස. මෙතනයි මෙතන අතර පීඩන වෙනස. හරි. මට කියන්න පුළුවන් මෙතන වායුගෝලීය පීඩනය තියෙන්නේ. මෙතන වායුගෝලීය පීඩනය තියෙන්නේ. මෙතන පීඩනය කොහොමද? දැන් මට මතක් වෙනවා අර ද්‍රව ස්ථිතික පීඩනය කොහොමද? මෙතන පීඩනය වායුගෝලීය පීඩනය තමයි. හරි. මෙතන පීඩනය වෙනවා මොකද්ද? මෙන්න මේ උසත් එක්ක. තේරුණා? මේ උස h නම් මට මෙතන පීඩනය ලියන්න පුළුවන් කොහොමද? වායුගෝලීය පීඩනයේ ධන h rho g. ද්‍රවස්ථිතික පීඩනය. හරි. එතකොට මේ දෙන්න අතර පීඩන වෙනස මට එනවා ඩෙල්ටා p කියන එක නා සමානයි මොකද්ද? මේ පීඩනය මෙයාව අඩු කරනවා. එහෙනම් h rho g කියලා එනවා. දැන් මට කියන්න පුළුවන් ඇයි මේ උස නියතව තියාගත්තේ කියලා. ඇයි? එහෙම නැත්නම් මේ උස වැඩි වෙන්න මේ ඩෙල්ටා p පීඩන වෙනස වැඩි වෙනවා. මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ මේ පීඩන වෙනස නියතව තියාගන්න ඕන. එහෙනම් මෙයාව නියතව තියාගන්න h නියත වෙන්න ඕන. h නියත වෙන්න නම් මම අර මෙතන යොදපු මෙකනිසම් එක යොදන්න වෙනවා. හරිනේ. අපි ඒකත් ඉගෙන ගත්තා ඇයි කියලා. ඔන්න ඔය කතන්දරය නිසා මේකට අපි නමක් කියනවා නියත පීඩන හිසක් කියලා.
හරි. මෙතන මොකද හැම වෙලේම නියත පීඩනයක් ඇදලා තියෙන. ඒ නිසා අපි ඒක නමක් දීලා තියෙනවා නියත පීඩන හිස කියලා. හරි. ඒකත් හරි. තව පොඩි දෙයක් මේකදී දැනගන්න ඕන. මෙන්න මේක හැම වෙලේම P නෝට් කියලා කියන්න බෑ. හේතුව තමයි දැන් පුෂ්ටික ආතති ඉගෙන ගද්දි මේක කතා කරනවා. මෙතන ද්‍රව මාවක හැදෙන්න පුළුවන්. හිතන්න මෙතන ද්‍රව බිඳුවක්, ද්‍රව බෝලයක් මෙහිම හැදෙන්න පුළුවන්. ඒතර ඇත්තටම මෙතන පීන්නේ වායු ගෝලයේ පීන්නේ නොවෙනවා. එහෙනම් අපි මෙතනදී හිතන්න ඕන මෙතන මේ අර ද්‍රව මාවකයක් හැදෙන එක වළක්වන්න ඕනේ. ඒකට අපි මොකද කරන්නේ? මෙතන පොඩි ලණුවක් නූල් කෑල්ලක් ගැට ගහලා ඉවරලා ওই නූල පල්ලෙහාට දාලා දෙනවා. ඒතර මොකද වෙන්නේ? මෙතනින් මේ එන ජලය මෙතන ඇවිල්ලා මේ නූල් කෑල්ල දිගේ ගලාගෙන යනවා. මෙතන අර ද්‍රව බෝල ඒව හැදී තියෙන්නේ නැහැ. ද්‍රව මාවක හැදෙන්නේ නැහැ. එහෙනම් මට පැහැදිලිවම කියන්න පුළුවන් දැන් මෙතන ද්‍රව මාවක හැදෙන්නේ නැහැ. එහෙනම් මෙතන පීඩනේ වායු ගෝලී පීඩනේම තමයි. හරිනේ. ඒතර මේ කියපු දේවල් සියල්ලම කරන්නේ මොකක් කරන්නද? නියත පීඩන වෙනසක් හදාගන්න. හරි. එතකොට අපි ඩෙල්ටා P දන්නවා. ඊට පස්සේ මේ R මැනගන්නේ කොහොමද? ඒතර කෙනෙකුට එකපාරටම කියේ මොකද්ද? මේකට යොදා ගන්න පුළුවන් මොකද්ද මේ? දැන් නලයක අභ්‍යන්තර ආරේ. මේක අපි පළවෙනි පාඩමේදී කතා කරනවා. මේක හොයන්න තියෙනවා. හොඳ මේක තමයි චලන වීක්ෂය. අපිට චලන වීක්ෂයෙන් නලයක අභ්‍යන්තර ආරේ මැනගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි චලන වීක්ෂයෙන් නෙමෙයි R හොයන්නේ. අන්න විභාගයට අහන පොයින්ට් එක. ඇයි එහෙම කරන්න හේතුව? කරන්න හේතුව තමයි මෙතන ගන්න R වල 4 වෙනි බලය. හිතන්න මේ R ගද්දී පොඩි වැරදීමක් වුණොත් ඒ වැරද්ද මොකද වෙන්නේ? 4 ගුණයකින් මෙව වෙනවා. ඒ නිසා අපි ඊටාම සංවේදීව R මයින්න ඕන. ඕක අහන්න පුළුවන් විභාගෙදි. මෙතන ඊටාම සංවේදීව මයින්න ඕන මොකද්ද කියලා. ඒතර අපි කියනවා අරේ කියලා. එහෙම කිව්වොත් වැරදි. අපිට මෙතන මනින්න බෑ. අපි දැන් මෙතන මයින්නවා නම් මයින්නේ මොකද්ද? මට තියෙන චලන වීක්ෂයේ මයින්නවා නම් මයින්නේ අපේ අරේ නෙමෙයි. විස්කම්බේ. තේරුණා? ඒතර මනින්න ඕන මොකද්ද කියලා වගේ ගන්න නෙමෙයි විභාගෙදී අහන්නේ මෙහෙම. ඊටාම සංවේදීව ගත යුතු මිනුම මොකද්ද? එහෙම නැත්නම් ඊටාම සංවේදීව හොයාගන්න ඕන දේ මොකද්ද? එතකොට අරේ කියලා කියනවා. ඒක හරි. එහෙම නැත්නම් ඉන්නේ විස්කම්ම ඒ වගේ දේවල් තමයි කියන්න වෙන්නේ. හරි. දැන් මෙතන එන ඊටාම සංවේදීව හොයාගන්න වෙන්නේ අරේ. ඒකට අපි කරන්නේ මෙහෙම දෙයක්. අපි අර චලන වීක්ෂය ගන්න වෙනකොට මම කරන්නේ මෙහෙම දෙයක්. ওই නලයට පුරවන රසදිය බලන්න. නලයට යම් ප්‍රමාණයක් රසදිය පුරවනවා. අපි මේ රසදිය ආපු දිගේ L ඩෑෂ් කියලා හිතන්න. හරි. එහෙනම් මෙන්න මේ රසදිය පරිමාව සඳහා මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මෙහෙම. මෙයාගේ අරය R නම් මට ලියන්න පුළුවන් 5R වර්ග L ඩෑෂ්. මොකද කරේ රසදිය පෙරෙව්වා. ඒ දිග මැනගත්ත L ඩෑෂ්. එහෙනම් මට රසදිය පරිමාව කියන්න පුළුවන් 5R වර්ග L ඩෑෂ්. ඊට පස්සේ මම රසදිය වල ඝනත්වයෙන් වැඩි කරනවා. මේක අපි දන්න දෙයක්. 13600. හරි. මෙතනින් එනවා රසදිය ස්කන්ධය. ඊට පස්සේ ඕක ගුරුත්වය තොරණයෙන් වැඩි කරොත් එනවා රසදිය බර. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඇත්තටම මේ රසදිය ටික මොකක් හරි එකට දාලා රසදියේ බර මැන ගන්නවා රසායනික තුලාවකින්. ඒතර මේක. මන්ද රසදියේ බර මැනගත්තා ඒක දන්නවා. ඊට පස්සේ රසදියේ ගුරුත්වය තොරණය දන්නවා, ඝනත්වය දන්නවා, L ඩෑෂ් මැනගත්තා දන්නවා. අපි දන්නේ නැත්තේ මේකක්ද? R. එහෙනම් මෙතනින් අපට R හොයන්න පුළුවන්. පැහැදිලිද R හොයන විදිය? නැත්නම් මේ අපි චලන වීක්ෂයක් භාවිතා කරලා නෙමෙයි R හොයන්නේ. මෙන්න මේ ක්‍රමයෙන්. නලයක් අරගෙන රසදිය පුරවලා ඉවරලා අපි මේ විදිහට ගන්නවා. ඒතර ඇත්තටම මේ R වලට එන්නේ සාමාන්‍ය අගයක්, ඇවරේජ් අගයක්. හේතුව මේකදී අපි දැන් මෙතන කෙලවරේ මැන්නොත් එහෙම මොකක්ද වෙන්නේ? දැන් චලන වීක්ෂයෙන් වගේ ගත්තොත් එහෙම එන්නේ මොකද්ද? මේ කෙලවරේ තියෙන මේව එක. දැන් බැරි වෙලා හරි මේ ඇතුලේ තියෙන අරේ නෙමෙයි කෙලවරේ මොකක් හරි හදද්දි සිදුවන අවුලන් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒතර අරයට හරි එකක් නෙවෙයි. ඒතර මෙතනදී එනවා අරයට සාධාරණ එකක්. ඔන්න අපි ඒකත් ඉවරයි. දැන් අපිට ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? Q.2 හොයන්නේ කොහොමද? ඒක ඉතින් අපිට තේරෙනවා මෙහෙම. මම මොකද කරන්නේ? ප්‍රැක්ටිකල් එක පටන් ගන්න කලින් සම්පූර්ණ මේකේ ජලය අයින් කරනවා. ඊට පස්සේ ඔන්න දැන් මේ ප්‍රැක්ටිකල් එක පටන් ගත්තා මොකද කරන්නේ? මෙතින් දැන් ජලය ගලාගෙන යනවා එළියට. හරි. තාම මේ බීකරේ තියලා නැහැ. දැන් ඔන්න ජලය ගලාගෙන යනවා. ඊට පස්සේ මම මොකද වෙන්නේ? මේ බීකරේ තියනවත් එක්කම මම විරාම ගටිකාවක් ඔන් කරනවා. හරි. ඔන්න දැන් මේකට ජලය පිරෙන්න ගන්නවා මම විරාම ගටිකාවක් ඔන් කරලා තියෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔන්න
තප්පර කීපයක් ගියාට පස්සේ මේකට ජලයේ සැලකිය යුතු ප්‍රමාණය පිරුණාට පස්සේ මම මොකද කරන්නේ? බීකරේ අයින් කරනවා. අයින් කරනවත් එක්කම මම මොකද කරන්නේ? විරාම ඝටක ඕෆ් කරනවා. එතනදී මම මොකද්ද දන්නේ? කාලය දන්නවා. කොච්චර වෙලාවක් පිරුණාද කියන එක දන්නවා. ඊට පස්සේ මම මේ බීකරේ අරගෙන මම මැනගන්නවා කොච්චර ජල පරිමාවක් පිරලාද කියලා. එහෙනම් මේ දෙන්න බෙදපු ගමන් මට එනවා Q dot. හරිද? අපි විරාම ඝටිකාව ඔන් වෙලා තිබ්බ කාලය තුල පිරිච්ච පරිමාව එනවා. ඒක තමයි මේ බීකරේට පිරුණේ. ඊට පස්සේ මුන් දෙන්න බෙදපු ගමන් එනවා තප්පරයකදී පිරුණු පරිමාව. ඒ කියන්නේ තප්පරයකදී ගලාගෙන ආපු පරිමාව. ඒක තමයි Q dot කියන්නේ. කොට Q dot හරි. නැපැන්නේ අපට ඕන සියලුම දේවල් හොයාගත්තා. දන්නේ නැති ඊට විතරයි. මට එහෙනම් මේකෙන් ඊටව ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. සාමාන්‍ය අපි ප්‍රැක්ටිකල් එක මේ විදිහට කරොත් මේ එක දත්තයක් මත රඳා පැවතිලා අපි තීරණයක් ගන්න නැහැ. දැන් මෙතන මොකද උනේ? හරි ඔන්න මම එක වෙලාවකදී Q dot හොයාගත්තා. ඊට පස්සේ යගේ ආදේශ කරලා සුළු කරලා ඉවරලා ඊට සඳහා අගයක් ගත්තා. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. නෝමල් කරන්නේ මොකද? දත්ත කීපයක් අරගෙන මම බලනවා පස්තාරයක් වගේ ඇඳගෙන ඉවරලා සාධාරණ අගයක් ගන්න try කරනවා. right. අයි පොඩ්ඩක් ලියුම් බලන්න මෙතන ආපු දත්ත අනුව මේ සූත්‍රය ටිකක් ලියමු මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. right. Q dot සමානයි මොකද්ද සූත්‍රේ? 5r 4 වෙනි බලය ඩෙල්ටා p බෙදීම 8ක් ඊටයි. හරි. දැන් බලමු. Q dot කියන්නේ මොකද්ද? v බෙදීම t. හරි. 5r 4 වෙනි බලය. හරි. ඒ ටික හොයා ගන්නවා. මේ ඩෙල්ටා p වෙනුවට එනවා h rho g බෙදීම 8ක් ඊට L කියලා. දැන් මේ ප්‍රස්ථාරයක් අදින්න පුළුවන් විදිහට අපි මේ සූත්‍රය මොඩිෆයි කරමු. දැන් මෙතන අපිට පැහැදිලිව තේරෙනවා මෙහෙම දෙයක්. මේ h වෙනස් කරන්න පුළුවන් නේ. h වෙනස් කරලා මම මැනගන්නවා මෙයාව. මොකද්ද මම කරන්නේ? v බෙදීම t ව මැනගන්නවා. කවුද වෙනස් කරන්නේ h? එහෙනම් මම එක වෙලාවෙදී h වෙනස් කර v බෙදීම t බලන්න. ඊට පස්සේ මට ප්‍රස්ථාරයක් අදින්න පුළුවන් කොහොමද? මම එක h වලට අදාළව බලනවා v බෙදීම t කීයද? හරි. ඒත් ඇත්තටම මෙතන එන්න ඕන මොකද්ද? මේ තියෙන්නේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් නේ. මේ x මේ y. හරි. ඔහොමයක් එන්න ඕන. ඒතර මෙයා ප්‍රස්ථාරය අපි අදපුවාම මේක එන පොයින්ට් ඔහම ලකුණු කරලා අර සාධාරණ විදිහට අපි දන්නවනේ. ඒක ලකුණු කරලා මෙහෙම ඇඳපුවාම අපිට මේ වගේ එකක් එයි. ඊට පස්සේ මට මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය මොකේට සමාන වෙන්නේ? මෙන්න මේ කුට්ටියට. ඒ කුට්ටිය මොනවද? අනුක්‍රමණය සමාන වෙනවා මොකේටද? දැන් ඔන්න අපි අනුක්‍රමණය හොයාගත්ත ප්‍රස්ථාරය සුරින්. ඒක සමාන වෙනවා මොකද? 5r 4 වෙනි බලය. OG බෙදීම 8ක් ඊටයි. මේකේ මම අර කියපු විදිහට R හොයාගෙන තියෙන්නේ මෙතන ක්‍රමයට අනුව. L හොයාගත්තා. දිග මැනගන්නනේ තියෙන්නේ. ඊට පස්සේ ඝනත්වය අපි දන්නවා මෙතන. ජීව දන්නවා ගුරුත්වය දුන්නේ. මෙයක් දන්න කෙනෙක්. ඒතර මේ කට්ටියම දන්නවා දන්නේ නැති ඊට විතරයි. එහෙනම් මේක අපි ඊට හොයනවා. ඔන්න ප්‍රැක්ටිකල් එක. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් දුෂ්ටාවිතා සංගුණිකේ හොයපුවා. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මේ පාඩමේ අන්තිම කොටස. ඒක තමයි ස්ටෝක්ගේ නියමය. ස්ටෝක්ගේ නියමය. එයා කියලා තියෙන්නේ මෙහෙම දෙයක්. අපි හිතමු මෙන්න මේ වගේ ගෝලයක් තියෙනවා. අර ඒ විච්ච ගෝලයක් තියෙනවා. මෙයා දුෂ්‍රාවී ද්‍රවයක v කියලා ප්‍රවේගයකින් යනවා. ඒක අපිට තේරෙනවා මේ දුෂ්‍රාවී ද්‍රවයක මේ පැත්තට චලනය වෙනවා අනිවාර්යෙන් ඝර්ෂණ බලයක් එනවා මේ පැත්තට. ඒක අපි කියනවා දුෂ්‍රාවී ඝර්ෂණ බලය කියලා. ඒක ස්ටෝක් කියන එක නා ප්‍රැක්ටිකල් කරලා අඳුරගෙන තියෙනවා මෙහෙම දෙයක්. මෙන්න මේ දුෂ්‍රාවී ඝර්ෂණ බලය වැඩි වෙනවලු ප්‍රවේගය වැඩි වෙද්දී. ඒක අපටත් තේරෙනවා. වේගය වැඩි නම් මේ යද්දි තියෙන මේක වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඊට අමතරව
මේ ඝර්ෂණ බලය අරය මතත් රඳාපවතිනවා කියලා තියෙනවා. මේ අරය විශාලයි නම් ගෝලය විශාලයි. ඒතොර එන ඝර්ෂණ බලය වැඩි වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙහෙම දෙයක්. ඝර්ෂණ බලය AV ට අනුලෝමයි. මේක දැකපු ගමන් අපිට තියෙනවා මෙයාව සමීකරණයක් කරන්න මතක් වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයාට නියතයක් දාන්න වෙනවා. ඒතර ඒ නියතේ හොයාගෙන තියෙනවා 6යි ෆයි ඊට කියලා. එහෙනම් අපිට සමීකරණයක් එනවා. මෙතන දෙන දුෂ්‍රාවී ඝර්ෂණ බලය සමානයි 6යි ෆයි ඊට AV කියලා. ඔන්න අපිට මේ පාඩමේ තියෙන තුන්වන සමීකරණය. හොඳට මතක තියාගන්න ඕන. හරි. අපි ඊට පස්සේ යමු මේ ස්ටෝක්ගේ නියමය භාවිතා කරලා එන ගානක් හදන්න. අපිට කියලා තියෙනවා මෙහෙම. අපි හිතමු මෙන්න මේ වගේ ගෝලයක් ගන්නවා. අපි හිතමු මෙයාගේ ඝනත්වයේ d විච් කෙනෙක් ගන්න කියලා හිතන්න. අරේ r විච් ගෝලයක් ගන්නවා. හරි. අරගෙන ඉවරලා මෙයා ද්‍රව බඳුනක තියලා අතාරිනවා. දැන් මේ පැත්තේ ද්‍රව පිරලා තියෙන්නේ මෙහෙම. හරි. කොහොමද ද්‍රවය තියෙනවා? අපි ද්‍රව බඳුනක තියලා අතාරිනවා. right. දැන් බලමු මෙයා මත ක්‍රියාත්මක වන බල අපි අඳිමු. හරි. මෙයාගේ බරපල්ලයට තියෙයි mg. ඒක හරි. ඊට පස්සේ ද්‍රවයක තියෙනවා නම් අනිවාර්යයෙන්ම උඩුකුරු තෙරපුමක් au. ඒකත් හරි. අපි හිතමු දැන් මෙයාගේ මේ බර වැඩි කියලා හිතන්න උඩුකුරු තෙරපුමට වඩා. එහෙනම් පහළට සංප්‍රයුක්ත බලයක් එනවා. ඒක නිසා මොකද වෙන්නේ මෙයා පහළට ත්වරණය කරනවා. එතකොට මොකද වෙන්නේ මෙයාට වේගයක් එනවා. අපි හිතමු v. දැන් මෙයා යම් වේගයකින් චලනය වෙනවා. හැබැයි මේක දුෂ්‍රාවී ද්‍රවයක්. එහෙනම් අපිට තව බලයක් එනවා මොකද්ද? උඩට ඝර්ෂණ බලයක්. දුෂ්‍රාවී ඝර්ෂණ බලයක්. ඔන්න. දැන් අපි මෙතන එන හැම බලයක්ම ලකුණු කරලා ඉවරයි. දැන් අපි මේ කතාව පොඩ්ඩක් කරලා බලමු. මෙහෙම. අපිට මේ බර කියන එක කරලා ලියන්න පුළුවන් මෙහෙම. කොහොමද? mg සමානයි මෙහෙම ලියන්න පුළුවන්. බලන්න. මෙයාගේ පරිමාව 3න් 4යි 5r ඝනය. ඒක මෙයාගේ ඝනත්වයෙන් වැඩි කරනවා. ඔන්න. එතකොට මට එනවා පරිමාව ඝනත්වයෙන් වැඩි කරපුවා ස්කන්ධය. ඒක ගුරුත්වය ත්වරණය වැඩි කරනවා බර. එතකොට මේ කොටස හරි. ඊට පස්සේ අපි ඉතුරු ලියමු. උඩුකුරු තෙරපුම. අපි දන්නවා මොකද්ද v rho g. ඔකනේ කියන්න තියෙන්නේ. ගිලුණු පරිමාව, ගිලුණු ද්‍රවයේ ඝනත්වය, ගුරුත්වය ත්වරණය. එහෙනම් u කියන එක කරලා ලියන්න පුළුවන් කොහොමද? ගිලුණු පරිමාව මේ ගෝලයේ පරිමාව 3න් 4යි 5r ඝනය rho g ඔන්න උඩුකුරු තෙරපුම. හරි. ඊට පස්සේ මේ f සඳහා බලයක් ලියමු. මොකද වෙන්නේ? මෙතන ඉන්නේ මොකද්ද මේ? ගෝලයක් ද්‍රවයක චලනය වෙනවා දුෂ්‍රාවී ද්‍රවයක. එනම් ඝර්ෂණ බලය. අන්න මතක් වෙන ස්ටෝ. එහෙනම් f සමානයි 6යි 5 ඊට av. ඔන්න මම මේ බල සඳහා එක එක ප්‍රකාශ ලිව්වා. දැන් අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. මේ පහළට තියෙන සංප්‍රයුක්ත බලය මට ලියන්න පුළුවන් මෙහෙම. පහළට mg තියෙනවා. හරි. උඩට u තියෙනවා. හරි. ඊට අමතරව f උත් තියෙනවා උඩට. ඔන්න පහළට තියෙන සංප්‍රයුක්ත බලය මොකද කරේ? පහළට තියෙන බරෙන් ඉතුරු දෙන්න අඩු කරා උඩුකුරු තෙරපුමයි ඝර්ෂණ බලය. දැන් අපි මෙතන පොඩ්ඩක් කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේ බර කියන එක නා වෙනස් වෙනවද මෙයාගේ වේගය වෙනස් වුණා කියලා? නෑ. මේ වේගය රඳාපවතින්නේ නෑ. උඩුකුරු තෙරපුම වෙනස් වෙනවද? නෑ. වේගය වෙනස් වුණා කියලා වෙනස් වෙන්නේ නෑ. හැබැයි මේ දුෂ්‍රාවී ඝර්ෂණ බලයට බලපානවා. වේගය වැඩි වෙන්න දුෂ්‍රාවී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරි. දැන් අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. ඔන්න සංප්‍රයුක්ත බලයක් අපි හිතුව පහළට තිබ්බා කියලා. මොකද වෙන්නේ? පහළට සංප්‍රයුක්ත බලයක් තියෙනවා. ඒ කියන්නේ පහළට ත්වරණයක් තියෙනවා. පහළට ත්වරණයක් තියෙනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙද්දි මොකද වෙන්නේ? ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙද්දි මොකද වෙන්නේ? මෙන්න මෙයාව ටික ටික අඩු වෙනවා. එයි මේ සම්පූර්ණ කුට්ටියෙන් මේ ඝර්ෂණ බලය අඩු වෙනවා. තේරුණා? So ඝර්ෂණ බලය වැඩි කියන්නේ මෙයාගේ උත්තරේ අඩු වෙනවා. ඔන්න දැන් මෙයාගේ උත්තරේ ටිකක් අඩු වුණා. හැබැයි තාම තියෙනවා නම් ත්වරණයක් තියෙනවා. ත්වරණයක් තියෙනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙයා වැඩි වෙනවා.
මෙයා වැඩි වෙනවා කියන්නේ මේක අඩු වෙනවා. තේරුණා යන විදිහ. එක්තරා වෙලාවක් කරනවා මෙන්න මේක බිඳුව වෙන වෙලාව. එතකොට මොකද වෙන්නේ? මෙයා බිඳුව වුණා. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් නැහැ. ඒ කියන්නේ ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙයා වෙනස් වෙන්නේ නැහැ. ආයි කියන්නේ ආයෙත් මෙයා නිය තමයි. ඒ කියන්නේ බිඳුවම තමයි. හරි. බිඳුවයි කියන්නේ ත්වරණයක් නැහැ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒතර ආරම්භයේදී මොකද උනේ? ත්වරණයක් තිබ්බා. ප්‍රවේගය වැඩි වුණා. ප්‍රවේගය වැඩි වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය තව දුරටත් වැඩි වෙන්නේ නැහැ. අන්න අපි ඒ වෙලාවට කියනවා ආන්තර ප්‍රවේගයට ආවා කියලා. ආන්තර ප්‍රවේගය. ආන්තර ප්‍රවේගයට ආවා කියලා. හරි. අපි දැන් බලමු මේ දීලා තියෙන සංකේත ඇසුරින් මේ ආන්තර ප්‍රවේගයට සූත්‍රයක් ගොඩනගන්න. හරි. එහෙනම් අපි ලියමු ආන්තර ප්‍රවේගයේ විට. මොකද වෙන්නේ? ආන්තර ප්‍රවේගය කියන තවදුරටත් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බිඳුවයි. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් නැති වෙන්න ඕන. මොකක්ද සම්ප්‍රයුක්ත බලය? මෙන්න. mg ඍණ u ඍණ f කියන එක නා බිඳුව වෙන්න ඕන. හරිනේ? හරි. දැන් අපි මේ කට්ටියට දන්න දේවල් ආදේශ කරමු. mg කියන්නේ 3න් 4යි 5r ඝනය ρg dg. මෙතන අපිට එනවා dg. රෝ නෙවෙයි. හරි. උඩුකුරු තෙරපුමට අපිට එනවා මොකද්ද? 3න් 4යි 5r ඝනය ρg. මේ ද්‍රවයේ ඝනත්වය. මෙතන එන්න ඕන වස්තුව සාදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය. හරි. ඍණ f. එතන මට එනවා මොකද්ද? 6යි 5 ඊට av. මේක බිඳුව වෙන්න ඕන. හරි. අපි දැන් මෙතන සූත්‍රයක් හදමු. මෙයාව මම එහා පැත්තට පන්නනවා. right. එහෙනම් මට එනවා 6යි 5 ඊට av. අතන මතක තියාගන්න මේ වෙලාවේදී v නෙවෙයි දාන්න ඕන v not. මේක මම කලින් ගාන හදද්දිත් කිව්වා. අපි ආන්තර ප්‍රවේගය ගාලා කල්ලුත් හැදුවා. ඇයි? මේ ආන්තර ප්‍රවේගයේ විට තමයි අපි හදන්නේ. එහෙනම් මේ ප්‍රවේගය මොකක්ද දෙන්න ඕන? ආන්තර ප්‍රවේගය. හරි. ඔහොමයක් ආවා. එහෙනම් මෙයා සමානයි මම මේක මේ එහා පැත්තට දාලා තියෙන්නේ. ඒතර මට එනවා මෙයා සමානයි. එහෙනම් මේක 3න් 4යි 5r තුන්වෙනි බලය dg ඍණ 3න් 4යි 5r තුන්වෙනි බලය අපිට එනවා ρg. හරි. දැන් මෙතන සුළු කරපුවම දැන් මට අවශ්‍යතාව මොකද්ද? v not හොයන්න. හරි. එහෙනම් v not සමානයි අපිට මෙතන දැන් එළියට ගන්න පුළුවන් ටික එළියට ගමු. මොකද්ද? 3න් 4යි 5r ඝනය g ඔක්කොම එළියට ගත්තා. ඒතර මෙතන එනවා d ඍණ ρ. හරි. ඊට පස්සේ මෙතන v not නේ ඕන. අපි මේ කට්ටියම එහා පැත්තට පන්නමු. කොහොමද වෙන්නේ? මේ කට්ටියම එහා පැත්තට පන්නමු ගමන් එනවා 5 ඊට 6යි 5 ඊට ඒ කුට්ටියම එහා පැත්තට පැන්නුවා. හරි. එහෙනම් මෙතනින් මට අන්තිමට සූත්‍රයක් එනවා v not සමානයි මොකක්ද එන්නේ? මෙතන කැපෙනවා. දෙකෙන් බෙදන්න පුළුවන්. ඒතර එනවා මට 2යි 5ට 5ත් කැපෙනවා මේ. හරි. ඊට පස්සේ මෙතන r තියෙනවා. මෙතනත් a කියන්නේ මොකද්ද මේ? මං කිව්වා. මෙතන a කියන්නේ මොකද්ද? r දාන්න පුළුවන්. එහෙනම් මෙතන a වෙනුවටත් r දාන්න පුළුවන්. ඒතර බලන්න මේ එන්නේ r ඝනයේ g d ඍණ ρ. යට එනවා. මෙතන කැපුණා. ඒතර මට එනවා 9යි ඊට r. මෙතන a වෙනුවට r දැම්මා. හරි. මේ r උත් මට කපලා දාන්න පුළුවන්. ඒතර මට අන්තිම උත්තරයක් එනවා මෙන්න මෙහෙම. v not සමානයි 2ක් gr වර්ග d ඍණ ρ බෙදීම 9ක් ඊට. හරි. ඔන්න අපිට ওই වගේ සූත්‍රයක් එනවා. ඒතර මේකත් අපිට ඕන නම් 4 වෙනි සූත්‍රය කියලා ගන්න පුළුවන්. හැබැයි මේක ගොඩක්ම මතක තියාගැනීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි විභාගෙදී ඔප්පු කරන්න කියලා එන්න පුළුවන් මේක. හරි. ඒතර මේකේ තව විශේෂ දෙයක් අපිට පේනවා. මොකද්ද?
මේ ඝනත්ව වෙනස බලපානවා ආන්තර ප්‍රවේගයට. ඊට අමතරව මෙයාගේ අරය බලපානවා. බලන්න මේ අරය වර්ගය මෙතන බලපාලා තියෙනවා. එහෙනම් මට තේරෙනවා මේ ආන්තර ප්‍රවේගය හිතන්න චූටි බෝලයකුයි ලොකු බෝලයකුයි තිබ්බොත් කාගේද ආන්තර ප්‍රවේගය වැඩි? මේ ලොකු බෝලේ ආන්තර ප්‍රවේගය වැඩි. චූටි බෝලේ ආන්තර ප්‍රවේගය අඩුයි. මේ අරය වැඩි වෙද්දි අපි දන්නවා ආන්තර ප්‍රවේගය වැඩි කියලා. මෙයාගේ ආන්තර ප්‍රවේගය අඩුයි. හරිද? ඒකත් අපිට මේකෙන් පේන දෙයක් තමයි. හරිනේ. එහෙනම් ඔන්න අපි මේ පාඩමේ අන්තිම කොටස ගත්තා. මොකද්ද? ස්ටෝක්ගේ නියමය. ඒතර මොකද්ද ස්ටෝක්ගේ නියමය? මේක ඔන්න අපි සාමාන්‍ය ගානක් හැදුවා. දැන් විභාගෙටත් ඉතින් මේකට එක එක අගයන් දීලා එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ එකක් එන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මේකට මොනවා හරි සංකේත දැන් මේ සංකේතේනෝට අගයන් දීලා ඉවරලා මේ ආන්තර ප්‍රවේගය වගේ දේවල් හොයන්න පුළුවන්. ඒතර ඉතින් කරන්න තියෙන්නේ මේ දේම තමයි. ඔන්න මම සංකේත ඇසුරෙන් හැදුවා. ඉතින් ඔක අගයන් දුන්නාම මීටත් වඩා ලේසි වෙන්න මේක හදන්න පුළුවන්. හරි. ඒත් අපි මෙතන පොඩ්ඩක් බැලුවා. කොහොමද මේ කාලයත් එක්ක වේගය වෙනස් වුනේ කියලා. අපි ඊට කලින් අපි දැන් කාලයත් එක්ක වේගය වෙනස් වුන විදිය බලමු. ඒතර ආරම්භයේදී වේගය බිඳුවේ තිබ්බේ. හරි. අපි දැන් ප්‍රස්ථාරයක් අදිනවා නම් බලන්න. ආරම්භයේදී වේගය බිඳුවේ තිබ්බේ. රයිට්. එහෙනම් වේගය බිඳුවයි මෙන්න. අපි මේ වේග කාල ප්‍රස්ථාරය නැත්නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදිද්දී මේ අනුක්‍රමණය කියන්නේ ත්වරණයනේ. ඒත් අපි හොඳම දේ තමයි මේ ප්‍රස්ථාරය අදිද්දී අනුක්‍රමණය ගැන හිතන එක. එහෙම නැත්නම් ත්වරණය ගැන හිතන එක. බලන්න. මං කිව්වා ආරම්භයේදී මේ සංප්‍රයුක්ත බලය වැඩි කියලා. හේතුව මං කිව්වා මේ ඝර්ෂණ ප්‍රවේගය අඩුයි ආරම්භයේදී. ඒ කියන්නේ ඝර්ෂණ බලය අඩුයි සංප්‍රයුක්තය වැඩි. සංප්‍රයුක්තය වැඩි කියන්නේ මොකද්ද? ත්වරණය වැඩි. ඒත් ආරම්භයේ ත්වරණය වැඩි. එන්න එන්න ත්වරණය අඩු වෙනවා. එහෙනම් ත්වරණය වැඩි කියන්නේ බෑවුම වැඩි මේ පස්තානේ. මෙන්න බෑවුම වැඩි. එන්න එන්න බෑවුම අඩු වෙනවා මෙන්න. හරි. ඔහොම වෙනවා. එහෙනම් මේ පස්තාරේ ඉන්නේ මෙන්න මේ වගේ එකක්. තේරුණා? වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රවේගය නියත වෙනවා. මෙන්න මේ ප්‍රවේගය තමයි අපි වේ ආන්තර ප්‍රවේගය කියලා කිව්වේ. හරිද? පස්තාරේ. එතකොට කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිය ගත්තොත් මෙහෙම වෙනස් වෙලා මේ වෙලාවට අපි කියනවා ආන්තර ප්‍රවේගයට ආව කියලා. හරි. එහෙනම් ඒකත් එක්කම අපේ මේ දුෂ්ටාවිතා කොටස ඉවර වෙනවා. පුංචි ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියනවා. ඒ වගේම මගේ මේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.